මොකද්ද බලාපොරොත්තුව? 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අම්මා නිකන් පොඩි අදහසක් කියන්න කැමතිද? කැමතිද? මෙහෙන් සමත් කළා යන්න බලාපොරොත්තුවක් තියෙනවද? යන්නේ නැහැ නේද සර්? මෙහෙ රැඳිලා ඉන්නවනේ. යන අයත් ඉන්නවා. හරි කමක් නැහැ මෙවැනි දැවැන්ත පාසලක් ලැබිලා ඔබට තව පාසලක් පිළිබඳ අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම තියෙන්න උවමනාවක් නැහැනේ. මේ තරම් දැවැන්ත පාසලක් ලැබිලා තව එකක් හොයන්න උවමනාවක් නැහැ. හැබැයි ඕකට මහ ලොකු තරගයක් තියෙනවා. අපි දැක්කා නේද අසේල මහත්තයා? බුදු අම්මෝ අම්මලා මරා ගන්නවා. පුදුම යුද්ධයක්. මම මේ ළඟදිත් ඔය 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ දෙමව්පිය පිරිසක් හම්බෙලා ඇහුවා විදුහල්පතිතුමනි දැන් මොනවද ඕගලන්ට ලැබෙන්නේ ශිෂ්‍යත්ව විභාගේ සමත් වුණොත්? එක අම්මා කෙනෙක් කිව්වා අපිට මේ මහත්තයෝ ජනප්‍රිය පාසලක් ලැබෙනවා. ඒක දැන් ඕගොල්ලන්ගේ කපලා දානවා. ඒක ඕනේ නැහනේ. ඒක නෑ. මම තව මොනවද ලැබෙන්නේ? එක අම්මා කෙනෙක් කිව්වා මහත්තයා මේ ශිෂ්‍යාධාර හම්බ වෙනවා. තව අම්මා කෙනෙක් කිව්වා මහත්තයා පොඩි ආඩම්බරයක් තියෙනවා. ඒකත් ඇත්ත. ටිකක් ගමේ කෙලින් ඉන්න පුළුවන් අපේ කා පාස් උඹලා ගෙවු. ඔය ටික විතරයිනේ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මැතිතුමනි බලපාන්නේ ඔය ජනප්‍රිය පාසල සංකල්පයට විතරයිනේ සර්. කවදාවත් රස්සාවකට ගිහිල්ලා රැකියාවක සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අහන්නේ නැහැ නේ ඔබ ශිෂ්‍යත්ව පාස්ද? අහන්නේ නැහැ නේ සර්. ඇහුවනම් මේ රස්සා අපි කරන්නද? අටුම තරමේ විවාහයක් වෙන්න ගිය වෙලාවක අහන්නේ නැහැ නේ ඔබ ශිෂ්‍යත්ව පාස්ද? ඇහුවනම් මේ කරුමේ වැටෙන්නෙත් නැහැ. ශිෂ්‍යත්ව විභාගයට ඔබේ දරුවාව මෙහෙවන එක පිළිබඳව මා දන්නේ නැහැ. හැබැයි වද දීම අනවශ්‍ය කාරණයක්. ඒ තුල සිදුවන මානසික අපයෝජනයේ ප්‍රතිඵල අපි දැක්කා. බිම්චානි ජාසිංහ ආරච්චි මැතිණිය සාක්ෂි දරාවි. මම ළමහා කාන්තා කාර්යාංශයේ වසර 20ක් සේවය කළා. අවසාන කාලේ ස්ථානාධිපතිවරයා විදිහට මම සේවය කරන කාලේ එක පාසලක අසේල මහත්තයා ශිෂ්‍යත්ව විභාගෙටම පුරුදු කරන ඉස්කෝලයක්. ඒකෙන් අනිවාර්යෙන් සමත් වෙන්න ඕනේ 170කට වැඩිය ගන්නම ඕනේ. එහෙම කියලාම තමයි ගන්නෙ ළමයව. සර් ඇත්ත මේ කතා. ළමයි 13 දෙනෙක් මනෝවිශේෂඥ වෛද්‍යවරියකගෙන් ප්‍රතිකර්ම ගන්නවා. ඒ ළමයින්ට ජීවිතේ තිත්ත වෙලා විනාශ වෙලා. මේවා මානසික අපයෝජන. ඒවා නීතිය තියෙනවා. එහෙම නීතිය කරලා අම්මලා අත්අඩංගුවට ගන්න ගියොත් එහෙම මං හිතන්නේ භාගයට භාගයක් අත්අඩංගුවට ගන්න වෙනවා. හරි. ඔබ බලාපොරොත්තු වෙන්නේ කවදා හරි ඔබේ දරුවා මට තව පුංචි කතාවක් මතක් වෙනවා මේ ළමහා කාන්තා කාර්යාංශයේ අවසාන කාලේ ආවා හරි ලස්සන පැමිණිල්ලක්. ලස්සන නෑ. වැඩේ මාර කතාවක් අහගන්නකෝ. සර් මතුගම පැත්තේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ආවා. ඒ දෙන්නම ගුරු ඉවලා. ඒ දෙමව්පියෝ දෙන්නම ගුරු ඉවලා. ඒගොල්ලෝ ආවේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා කොළඹ මේ ප්‍රධාන පෙළේ ඇහෙන තෙක් මානේ පිරිමි පාසලකට දාපු තමන්ගේ පුතා දැන් සති 3-4ක් ගෙදර එන්නේ නැහැ. දැන් සති 3-4ක් ගෙදර එන්නේ නැහැ. ඉතින් මේ අම්මලා ආවා මේ පුතාව ගෙදර ගෙන්න ගන්න ක්‍රමයක් බලන්න අහගන්න අපේ ළමහා කාන්තා කාර්යාංශයට. ඉතින් මං කතා කළාම මේ මහත්තයයි නෝනයි කිව්වා මහත්තයෝ අපි මේ ගුරුවරු අපේ ඔය එක පුතා තමයි ලොකු පුතා තව දුවෙක් ඉන්නේ. දුව යනවා එහෙ මතුගම ඉස්කෝලේකට. මගේ පුතා දැන් මේ ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 170 ගාණක් ගත්තා. දැන් මම මේ ඉස්කෝලේට දැම්මා. දැන් ගෙදර එන්නේ නැහනේ. ගෙන්නන්න බෑනේ කියලා කිව්වා. ඉතින් මම තොරතුරු ටිකක් ඇහුවා සර්. තොරතුරු ටික අහනකොට ඒගොල්ලෝ කිව්වා මෙයා ඉන්නවා මේ මරදාන පැත්තේ තැනක ගියොත් එක්කන් එන්න පුළුවන් කියලා කිව්වා. වැඩි කල් වෙලා ගන්න ඕනේ නැහැ. එවලෙම මේ අපේ උප පොලිස් පරීක්ෂක මහත්තයෙක් එක්ක කණ්ඩායමක් ඔය මරදාන කියලා ගෙදරට යවුවා. මරදානේ තැනක යම් තැනක ගෙදර. ඒ ගෙදරට යනකොට මේ පුතා ඉන්නවා. පිරිමි ළමයා ඉන්නවා. මිනිහා ඉන්නවා. තව ඉන්නවා මේ වයස අවුරුදු 30 ගානක කාන්තාවක්. ඉතින් එයාගෙන් ඇහුවා මේ අපේ ගිය එස්.අයි මහත්තයා අහලා තිබුණා මේ කවුද ඕගොල්ලෝ මොකද්ද? කිව්වම අර ළමයා දැන් මේ අම්මයි තාත්තයි ගියේ නෑ අපේ පොලිසිය කට්ටිය තන අහගෙන ගියා. අම්මයි තාත්තා එක්ක ගියේ නෑ. ළමයන් අහලා තියෙනවා මේ කවුද ඔයාගේ ඉන්නේ මේ අපේ අක්කා කෙනෙක් ඉන්නේ කියලා කිව්වලු. අක්කා කෙනෙක් ඉන්නේ ඒ අක්කා එක්ක තමයි මම මෙහෙ ඉන්නේ කියලා කිව්වලු. ඊට පස්සේ අර කාන්තාව එළියට ගෙනින් මේ පැත්තකින් ඇහුවම මේ කවුද ඔයාගේ කිව්වම කිව්වලු මේ මගේ මේ ලොකු අක්කාගේ පුතා කිව්වලු. මෙයා ලොකු අක්කාගේ පුතා කිව්වලු. දැන් එතකොට අර කාන්තාව කියනවා ලොකු අක්කාගේ පුතා ළමයා කියනවා අපේ අක්කා කෙනෙක්. පරස්පර විරෝධීනේ.
මේ කතාව කිව්වා මං කව දෙන්නම එක්කගෙන එන්න අපේ ආයතනයට එක්කන් එන්න කියලා කිව්වා. මේගොල්ලෝ ආවා. වයස අවුරුදු 30 ගානක කාන්තාවක්. ඇයට ඉන්නවා වයස අවුරුදු 14ක විතර දියණියක්. ඇය ඉස්කෝලේ ගිහිල්ලා ඒ වෙනකොට ඒත් ඔය ආසන්න බාලිකා පාසලකට ඔබ පිළිගන්න වෙනවා ඔබට මම මේ කතාව කිව්වම. සිද්ධිය මෙහෙමයි වෙන්නේ. නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේවා හරි කනගාටුදායක මහා අවාසනාවන්ත සිද්ධි. මේ පිරිමි ළමයා වයස අවුරුදු 17ක් සම්පූර්ණ වෙච්ච උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න පිරිමි ළමයා ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ඔහු ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා වයස අවුරුදු 14ක දියණියක් සමග ඔය කියන පාසලේ අර බාලිකා පාසලේ දියණියක් සමග. මේ දියණිය ගිහින් අම්මට කියනවා අම්මේ මෙහෙම මම ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත්තා. අහවල් ඉස්කෝලේ පිරිමි ළමයෙක් හොඳයි පිළිවෙලයි කිව්වම අම්මා කියනවා එකවරෙන් බලන්න මට බලන්න ඕනේ. මට බලන්න ඕනේ එකවරෙ ගෙදෙට්ට. ඊට පස්සේ මේ ළමයා කියනවා අයියේ අම්මා කැමතියි ඔයාව කතා කරන්න. වාට එන්න කිව්වා අපේ ගෙදර. ළමයා යනවා මේ ගෙදෙට්ට. ඔය මරදානේ තියෙන පුංචි ගෙදෙට්ට. ඊට පස්සේ ඉතින් අම්මා කතා කරලා බලලා කියනවා හරි හොඳයි අපේ දුවට කැමති නම් මයිත් අකමැත්තක් නැහැ. මෙහෙ නවතින්න පුළුවන්. ඔයාට මෙහෙ ඉන්න පුළුවන්. මෙහෙ ඉඳලා ඉස්කෝලේ යන්න. යෝජනාවක් කරනවා. යෝජනාවක් කළා කාලයක් යනකොට දැන් අම්මලා මන් දන්නේ නැහැ කොහොම ඒක වුණාද කියන්න මේ ළමයා මෙහෙ දවල් කෑමට මෙහෙ එනවා යනවා. පස්සේ කාලයක් යනකොට දුවම යවනවා ඉස්කෝලේ. පුතා ගෙදර නවත්ත ගන්නවා. ඒ පුතා පාසල් යාම අතහැරලා කුලී වැඩකට යවනවා. ඒ කුලී වැඩෙන් රුපියල් ඒ කාලේ ඔය මට මතක විදියට රුපියල් 1500 2000ක් විතර හම්බ වෙනවා. ඒකත් ගන්නවා. එතන වෙන කතාවකුත් තියෙනවා. අර අම්මා මතුගම අම්මා මගේ ජීවිතේ සර්මයි S2කට දැක්ක එකම දවස මගේ කාර්යාලය ඇතුලේ අර අවුරුදු 17ක පුතාට දන ගහලා වැන්දා. දන ගහලා වැඳලා කිව්වා රත්තරම් පුතේ අපි ගෙදර යමු. අපි ගෙදර යමු. ඔක්කොම මතක කරලා ගෙදර යමු. ඔයා මට තිත්තයි. ඔයා මට තිත්තයි. ඒ පුතාගේ උත්තරේ ඔයා මට තිත්තයි. එක්කයන්ට බැරි වුණා. දැන් ඔබ අහයි ඉතින් ඕගොල්ලෝ මේ පොලිසිය 156කුත් සමරනවා. බැරිද හොම්බට දෙකක් කළා. ඕගොල්ලෝ මාර බඩුනේ. බෑ අපිටත් බෑ. අපිටත් බෑ. අපිට යම්තම් මොකක් හරි කරන්න තිබුණා අවුරුදු 16ට අඩු වුණා නම් 17ක තරුණයෙක්ව එහෙම මෙහෙවන්න තරම් අපිට අයිතියක් නැහැ. නීත්‍යානුකූල පදනමක් නැහැ. අපේ මේ නීති ආධාර කොමිෂන් සභාවේ අපේ හිතවත් මිසුත් ඉන්නවා. අපිට කොච්චර ඕවා ඇවිල්ලා අපි අසරණ වෙනවද? කොච්චර ඕවා ඇවිල්ලා අපි අසරණ වෙනවද? දන ගහලා වැන්දේ අම්මා පුතාට මගේ රත්තරම් පුතේ නංගි ඉස්කෝලේ යන්න බෑ කියනවා. තාත්තගේ ඉස්කෝලේ යාළුවෝ අහනවලු වරෙන් යන්නමයි පුතේ ගෙදර. ඔයා මට තිත්තයි. ඔයා ඔහොම කතා කළා නම් ඒ කාලේ මම මෙහෙම කරන්නේ නැහැ. ඒ පුතා කියපු කතාව. ඔයා ඔහොම කතා කළා නම් ඒ කාලේ මම මෙහෙම කරන්නේ නැහැ. ඒ අම්මලාගේ අසරණභාවය මම දැක්කස. නමුත් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. අපිට බෑ අධිකරණයකට කරුණු වාර්තා කරන්න වයස අවුරුදු 17ක් සම්පූර්ණ වෙච්ච කෙනෙකුට. ඒකේ ශ්‍රී ලංකාවේ නීතිය මම දන්නේ නැහැ. ඉතින් තියෙන දෙයක් ඒක. 16ට වැඩි නම් කැමති දේවල් කරන්න පුළුවන්ලු, තීන්දුව ගන්න බැයිලු, විවාහ වෙන්නත් බැයිලු. දරුවෝ නිසා දෙමව්පියෝ අසරණ වෙච්ච අවස්ථා එමටයි. ඒවා මම S2කින් දැක්ක අවුරුදු 20ක්. මේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල දරුවන්ට වෙච්ච දේවල් දැක්කා. එහෙම උනේ ඇයි කියලා ඔය අවුරුදු 20ක් ඉන්නකොට පොඩි දේවල් හොයලා බැලුවා. උදාහරණ නම් එමටයි. මිස්ගේ බලාපොරොත්තුවක් එහෙම තියෙයි. මොකද්ද? දරුවට ඉගෙන ගන්න එක. ගුණාත්මක භාවයක් අවශ්‍ය ඩී.එස්. සේනානායක කියන මේ මහා පුදුම මේ විශිෂ්ට පාසලෙන් ගුණකරක දරුවෙක්නේ හදාගන්න ඕනේ අම්මලා නේද? ඕක ඇත්තනේ කතාව. මට පුතාලා නෑ. අසේල මහත්තයාට පුතයි තුනයිනේ. පුත්තු 3 දෙනෙක්. කොල්ලම 3 දෙනෙක් ඉන්නේ. අපි ඉතින් හරි හිතවත්. මට පුතාලා නෑ. මට ඉන්නේ දුවෙක්. මම ඉතින් ඔය ටිකක් හරි ඒ ගැන වැඩිපුර දන්නවා.
මගේ දුව පොඩි කාලේ දවසක්ව තාත්තේ මම නම් කවදාවත් ඩොක්ටර් කෙනෙක් වෙන්නේ නැහැ වෙනව නෙමෙයි සර් කියන්නේ වෙන්නෙම නැහැ කියලා. මං ඒත් ඇහුවා ඉතින් කවුද ඔයාට දොස්තර කෙනෙක් වෙන්න කිව්වේ කියපු කෙනෙකුත් නැහනේ. ඇයි නෝනා කන මිරිකන්නේ කොහොම හරි දොස්තර හේතුව අපේ ඉස්සරහ ගෙදර ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නේ. කෙල්ල කියනවා මම නම් කවදාවත් වෙන්නේ නැහැ. ගමනක් යන ගමන් ඔය කතාව කිව්වේ මං ටිකක් දුර ගිහිල්ලා ඇහුවා දුවේ ඔයා කවදා හරි ඩොක්ටර් කෙනෙක් වෙන්නේ නැත්නම් කවදා හරි මොකද කරන්නේ? ඕක වේලාසන අහලා තියාගන්න ඕනේ. කෙල්ල හොඳට කල්පනා කරලා බලලා කියනවා තාත්තේ මං කවදා හරි හොඳ මනමාලියක් වෙනවා. මං කල්පනා කළා ඒක ලොකු දෙයක්. හසේල මහත්තයා මේ යන ක්‍රමේ හැටියට හොඳ මනමාලියක් වන ඇගේ දිනය තාත්තා කෙනෙක් විදිහට මට මොන අභිමානයක්ද? ආදරණීය සර් ඔබේ දියණිය මුළු ලෝකය ජයග්‍රහණය කරපු වෙලාවේ ඔබතුමාට දැනිච්ච වචන කරන්න කැමතිද? වචනයක් කියන්න කැමතිද? ලෝකයක් දියණිය ජය ගන්නකොට ඒ ආදරණීය තාත්තට මොන්න තරම් සතුටු හිතෙන්න ඇද්ද? අපි තාත්තලා නේද? වෛද්‍යවරු ඉහළ නිලතල ඒවා හොඳ දේවල්. හැබැයි අමතක කරන්න එපා මේ ප්‍රශ්න. මේවත් මේ ශ්‍රී ලංකාවේ වෙච්ච දේවල්. බිම්ෂානි ජයසිංහ ආරච්චි මැතිනියට හොතටම මතකයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය අපි වැඩ කරපු ආයතනය ළමා කාන්තා කාර්යාංශය විමර්ශනයක් කළා. දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා දොස්තර මහත්තයාගේ ගම අඟුණකොළ පැලැස්ස හද්දා පිටිසර. ඒ දොස්තර මහත්තයාගේ තාත්තා ගොවි මහත්තයෙක් අඟුණකොළ පැලැස්සේ. එකම පුතා උගන්නලා කොහොම හරි ඩොක්ටර් කෙනෙක් කරගත්තා සේල මහත්තයෝ. ඒ තාත්තට මොනතරම් සතුටු ඇද්ද? කටක් කරලා කියන්න පුළුවන් මගේ පුතා ඩොක්ටර් කෙනෙක් බය නැතුව. පළවෙනි පත්වීම හම්බුනේ මේ කිට්ටු පළාතක රෝහලකට. ඒ තාත්තට මොනතරම් ආඩම්බරද? කටක් කරලා කියන්න පුළුවන් මගේ පුතා ඩොක්ටර් කෙනෙක් අහවල් හොස්පිටල් එකේ. පුතා මොකද කළේ? මරු වැඩක් කළා. බබෙක් හම්බ වෙන්න අම්මා කෙනෙක් කෑ ගහනවා දඟලනවා වාට්ටුවේ. බබා හම්බ වෙන්න වෙලාව දීලා තිබුණේ පාන්දර 3 දෙකට දූෂණය කළා. දෙකට. කවුද? අඟුණකොළ පැලැස්සේ දොස්තර මහත්තයා. එයත් ශිෂ්‍යත්වයේ පාස්. ඕ ලෙවලුත් පාස්. පළවෙනි පාර වෛද්‍ය විද්‍යාලය. පොඩ්ඩක් හිතන්න. කොතනද වැරදුනේ කියන එක. ඔබට මතක ඇති මහාන්දෝලනාත්මක සිද්ධිය. පොලිසිය විමර්ශන කළා. මීගමුව මහෞසාවියේ මීගමුව ඉස්පිරිතාලේ දොස්තර මහත්තයෙකුට මරණීය දඬුවම දුන්නා. එල්ලලා මරන්න නියම කළා. ඒ දොස්තර මහත්තයාගේ නම ඉන්දික බාලගේ. ඔය ඉන්දික බාලගේ කියන දොස්තර මහත්තයා අන්තිම බාල වැඩක් කළා වුණා මීගමුව ඉස්පිරිතාලේ 6 වෙනි තට්ටුවේ. බ්‍රෙස්ට් කැන්සර් එක පියයුරු පිළිකාවක් හැදිච්ච ගෑනු ළමයෙක්. ඒ ගෑනු ළමයාගේ ගම මොනරාගල හද්දා පිටිසර. ඒ කෙල්ල කටුනායක ගාමන්ට් එකක මැහුවා. ඇයි මැහුවේ වෙන කරන්න රස්සාවක් නැති හින්දා. තාත්තට අංශභාගේ මල්ලිලා දෙන්නම ආබාධිතයි. මේ කෙල්ල කටුනායක ගාමන්ට් එකක මහලා පවුල ජීවත් කළේ. පොඩ්ඩක් හිතන්න. අවාසනාවකට පපුවේ පියයුරු පිළිකාවක් හැදුනා. පෙන්නට ගියා මීගමුව ඉස්පිරිතාලෙට. මීගමුව ඉස්පිරිතාලේ මොකද උනේ? 6 වෙනි තට්ටුවේ අමානුෂික විදිහට දූෂණය කළා. බෙල්ල කරකවලා මරලා. මරුණට පස්සේ මල කඳක් දූෂණය කළා. 6 වෙනි තට්ටුවෙන් ඇදලා පල්ලෙහාට අතෑරියා. කවුද? MBBS වෛද්‍ය ඉන්දික බාලගේ. සර් ඒක බලන් හිටිය අතුගාන ගෑනු කෙනෙක්. ඒ අතුගාන ගෑනු කෙනා මීගමුව මහාධිකරණයේ සාක්ෂි දුන්නා. ඒ ගෑනු කෙනා බය නැතුව නැගිටලා කිව්වා ස්වාමීනි මගේ ඇස් දෙකෙන් මම දැක්කා. මං උදේ අතුගගා ඉන්නකොට දොස්තර මහත්තයා ගෑනු කෙනෙක් බෙඩ් ෂීට් එකක උතාගෙන ඇදගෙන ඇවිත් වටපිට බල හොරෙන් 6 වෙනි තට්ටුවෙන් ඇදලා පල්ලෙහාට අතෑරියා. ඒ ඇදගෙන එනකොටත් ඒ ගෑනු කෙනා මැරිලා හිටියේ. මීගමුව මහාධිකරණයේ දීර්ඝ නඩු විභාගයක් කළා. ඒ දීර්ඝ නඩු විභාගයෙන් පස්සේ මේ ඉන්දික බාලගේ කියන දොස්තර මහත්තයා වැරදිකාරයා බවට පත් වුණා. වැරදිකාරයා බවට පත් වෙච්ච දොස්තර මහත්තයාව ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්ලලා මරන්න නියම කළා. ඒ එල්ලලා මරන්න නියම කරපු වෙලාවේ මේ දොස්තර මහත්තයා වෙවුලන්න පටන් ගත්තා. දාඩිය වැක්කරෙන්න පටන් ගත්තා. ලැජ්ජයි. උසාවිය ඇතුලේ මුත්‍රා පහ වුණා. දොස්තර මහත්තයාගේ වයස අවුරුදු 34යි.
34 අවුරුදු 34යි. අධිකරණයෙන් ඇහුව අවසාන වශයෙන් මොනවද තමාට කියන්න තියෙන්නේ? දොස්තර මහත්තයා වෙවුල කියනවා ස්වාමීනි ජීවිතේ හොඳම කාලේ මට මැරෙන්න සිද්ධ වුණා. බොහොම අමාරුවෙන් දොස්තර කෙනෙක් වෙච්ච කෙනෙක් මම. බොහොම අමාරුවෙන් දොස්තර කෙනෙක් වෙච්ච කෙනෙක් මම. ඔක්කොම ඉවරයි. මං දැනගෙන හිටියා මට මරණීය දණ්ඩනය ලැබෙන බව. මං හිත හදාගත්තා. මාව මරන්න, එල්ලලා මරන්න. හැබැයි මරන්න ඉස්සෙල්ලා පුළුවන් නම් එක ඉල්ලීමක් කරනවා. මොකද්ද? මට විනාඩි 10කට 15කට මට ගෙදර ගිහිල්ලා එන්න දෙන්න. ඇයි? මට පොඩි පැටව් දෙන්නෙක් ඉන්නවා. සර් අවාසනාවන්තම සිද්ධිය පුංචිම ළමයා. ඔය මිනිස්සයා ඔය වැඩේ කරනකොට මේ ලෝකෙට ඉපදිලා තිබිලා නැහැ. නෝනාගේ බඩ ඇතුළේ ඉඳලා තියෙන්නේ. දැකලත් නැහැ. ඔහු බැගෑපත් වෙනවා ස්වාමීනි මට විනාඩි 10යි යන්නේ. මට මගේ පුංචි පැටියාගේ මූණ බලන්න ආසයි. වැඩක් උනේ නැහැ අම්මලා. ඇයි? ඕවා හිතන්න තිබුණේ කරන්න ඉස්සෙල්ලා. හිතන්න එපයි. ඔහු අධිකරණේ බැගෑපත් වෙනවා ස්වාමීනි මගේ නෝනා, මගේ භාර්යාව නර්ස් නෝනා කෙනෙක්. හේ ගෑණි මාත් එක්ක කතා කරන්නේ. කතා කරයිද මේ වගේ වැඩ කරපු මිනිහෙක් එක්ක? හේ ඔක්කොමත් හරි. මට ඉවසන්නම බැරි මගේ ගම අනුරාධපුරේ මරදම් කඩවල. මගේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්, රියදුරෙක්. දහ දුක් විඳලා අපේ තාත්තා අපිට ඉගැන්නුවේ. අපේ තාත්තා හරියට කෑමක් කෑවේ නැහැ. අපේ තාත්තා හරියට ඇඳුමක් ඇඳේ නැහැ. අපිත් එහෙම තමා. හද අපේ තාත්තට පාරේ බහින්න නැහැලු ගමේ මිනිස්සු අපේ තාත්තට හූ කියනවලු. අනේ ස්වාමීනි මගේ තාත්තා ගැන හිතන්න. වැඩක් උනේ නැහැ. ඇයි? ඕවා හිතන්න තිබුණේ කරන්න ඉස්සෙල්ලා. එල්ලලා මරන්න නියම කළා. බැරිම තැන ඔහු අධිකරණේ විවෘත අධිකරණේ බැගෑපත් වෙනවා ස්වාමීනි. අනුරාධපුර මරදම් කඩවල ගමෙන්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණේ මං විතරයි. අහගන්න. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 180කට වැඩිය ගත්තු මම. O level විභාගෙන් ඒ 9ම ගත්තු මම. වෛද්‍ය විද්‍යාලයට ගිය මම. අපේ ගමේ කවුරුවත් නැහැ. අපේ ගමේ මරදම් කඩවල ගමේ එකම MBBS වෛද්‍යවරයා මම. මම වෛද්‍යවරයෙක් වෙච්ච දවසේ ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙච්ච දවසේ මට මතකයි. ඔය ගමේ මිනිස්සු ඒ කාලේ අපිට හූ කිව්වේ නැහැ. ඒ කාලේ නම් ගමේ මිනිස්සු අනික් ළමයින්ටත් කතා කර කිව්වා පුතේ උඹලත් අර ඉන්දිකයියා වගේ හැදියල්ලා. අසෙල මහත්තයෝ ඒ කාලේ අනික් ළමයින්ටත් කිව්වලු ඉන්දිකයියා වගේ හැදෙන්න. යසට තියෙයි. නේද? තව ඉන්දිකයියලා දෙතුන් දෙනෙක් හැදුනා නම්. ඒක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඉන්දික බාලගේ කියන පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කොහොමද උනේ කියලා පස්සේ හොයාගන්න ලැබුණා. ඒක අද කියනවා. ඒක උනේ කොහොමද කියන එක. ඔබට මතක නම් මෙන්න මෙයා අමතක නම් වෙන්න හේතුවක් ඇත්තෙම නෑ. මේ ලයිට් එක ඕෆ් කළොත් සමහරට තව පැහැදිලිව පෙළේ. මේ කවුද? දන්නේ? සේයා සදෙව්මිනි මල් පෙත්තක් වගේ ලස්සන පුංචි පැටියා. අවුරුදු 4යි මාස 8යි. අපරාධකාරයා රෑ 12 ගෙට පැන්නේ. රෑ 12 පැනපු අපරාධකාරයා මේ පුංචි පැටියා උස්සගෙන කිලෝමීටරයක් දෙකක් ගම මැද්දේ උස්සගෙන දිව්වා. මේ පුංචි පැටියා කෑ ගහලා ඇඬුවා. ඒ අඬනකොට ඒ පාපතර මෙලෙච්ච තිරසනා කට මිරිකුවා. කියන විදිහට ඒ අවස්ථාවේ පුංචි අර කිරිදතක් දෙකක් ගැලවුණා කියලා. අමානුෂික විදිහට ඝාතනය කළා සේයා. ඔය සේයට අපරාධය කරපු අපරාධකාරයා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඔහු ජීවිතේට ඉස්කෝලේ ගිහිල්ලා නැහැ සර්. මල පොතේ අකුරක් ලියන්න දන්නේ නැහැ. ඇඟිලි අස්සන ගහන්නේ. මේ සේයට අපරාධය කරපු අපරාධකාරයා වෙනුවෙන් කිසිම අධිකරණයක කිසිම නීතිඥ මහත්තයෙක් නෝනා කෙනෙක් නැගිට්ටේ නැහැ. ඇයි? ඒ තරම් මෙලෙච්ච අපරාධයක් ඒ පාපතර මිනිහා කළා තිබුණේ. රජයෙන් නොමිලේ නීතිඥ මහත්තයෙක් පත් කළා. ඒ රජයෙන් නොමිලේ පත් කරපු නීතිඥ මහත්තයා ජායල ගෙවල් මගේ සමකාලීන හිතවතෙක්. මම ඇහුවා නඩුව දවසේ මොකද වුනේ කියලා. නඩුව දවසේ උදේ මේ සමන් ජයලත් කියන පාපතර ඒ අපරාධකාරයා කූඩුව ඇතුලේ ඉඳලා
අත් දෙක එකතු කරලා වැඳලා කිව්වලු සර්ට බුදු බවත් වෙනවා. සර්ට බුදු බවත් වෙනවා. අද උසාවියේ නඩුව කතා කරනවා. සර් මම වෙනුවෙන් කතා කරන්න එපා. ඇයි? ඔය හෙන ගහන අපරාධෙ මං කළා. සර් මම වෙනුවෙන් කතා කරන්න එපා. මං ඔය හෙන ගහන අපරාධෙ කළා. මට දැන් රැට නිින්ද යන්නේ නැහැ. මට රැට ඒ ළමයාගේ ඇස් දෙක මැවිලා පේනවා. මම අද මාව එල්ලලා මැරුවත් මං කරපු දේවල් මේ අධිකරණය කියනවා. මේ සමන් ජයලත් කියන අපරාධකාරයාට මැතිතුමනි ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව මරණීය දණ්ඩනය දුන්නා. එල්ලලා මරන්න නියම කළා. හැබැයි ඔබ දන්නේ නැති දෙයක් තියෙනවා. මොකද්ද? ඔය සේයට අපරාධය කරපු අපරාධකාරයා ඔය කියන පුද්ගලයයි අර මං ඊට ඉස්සෙල්ලා කතා කරපු දොස්තර මහත්තයා MBBS වෛද්‍ය ඉන්දික බාලගෙයි දෙන්නම දැන් හොයලා බලන්න ඉන්නේ එක කූඩුවක් ඇතුලේ. ඇයි? ඒ දෙන්නට මරණීය දණ්ඩනය දීලා තියෙන්නේ. මොනවා කළාද? එක ජාතිය වැඩ කළා එක ජාතිය වැඩ. ඒ දෙන්නම කරන්නේ එක ජාතිය වැඩනේ. ඒ දෙන්නගේ සමානකම් මොනවද? දෙන්නම කරන්නේ එක ජාතිය වැඩ. අසමානකම් එක්කෙනෙක් MBBS වෛද්‍යවරයෙක් අනික් එක්කිනා ජීවිතේට ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. හැබැයි කරන්නේ දෙන්නම එක ජාතිය වැඩ. ඒ විතරක් නෙමෙයි සර් අපි මේ දෙන්නගේ තව හොඳ ටිකක් හොයාගත්තනේ. මොනවද? ඒ දෙන්නම හරියටම ඔබේ දරුවගේ වයසේදී විවිධ අපයෝජන වලට අහු වෙච්ච දෙන්නේ. මේ මා කතා කරන මේ පුණ්‍ය භූමියේ මේ ශාලාවේ මෙතන ඉඳන් දේශනයක් කරනවා අවුරුදු 3කට 4කට ඉස්සෙල්ලා. මෙන්න මේ පුටුවේ ඉන්නව ටයි පටියක් බැඳගත්තු මහත්තයෙක්. මේ තිත්ත ඇත්ත. දේශනේ දෙමව්පිය දාව 1500 ආවා. අතෙන්ට ගිහිල්ලා මට ඇවිල්ලා මේ මහත්තයා කියනවා මනෝජ් මහත්තයෝ මම ඔයාගේ කතාව අහගෙන හිටියේ. මම වෛද්‍ය මම ඩොක්ටර් අහවල් හොස්පිටල් එකේ. ඔය ඉන්දික බාලගේ මගේ බැච්මේට්. ඔයා කියපු එක හරියට හරියන්නේ. මම දන්නවා. එයා පොඩි කාලේ ඉඳලා අපයෝජනයට අහු වෙච්ච කෙනෙක්. මේ මෙතෙන්දි සාක්ෂි දරුවේ. මේ ශාලාවේ. හොන්දට මතක තියාගන්න ආදරණීය අම්මේ තාත්තේ මේ දාඩිය පෙරාගෙන කෑ ගහන්නේ කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඔබේ දරුවා යම් විදිහක අපයෝජනයකට වැරදිලා හරි අහු වුණොත් නම් සමස්ත ජීවිතේම ඉවරයි. බන්ධනාගාරවල ඉන්න අපරාධකාරයෝ 1000ක් අරන් බලන්න 990ක් වගකීමෙන් කියනවා කුඩා කල සිට අපයෝජනයට හුරු වෙච්ච අය පුරුදු වෙච්ච අය. මොනවද මේ අපයෝජනය කියන්නේ? මම පොඩි වීඩියෝ කෙටි චිත්‍රපටියක් පෙන්නනවා. මෙන්න බලන්න ඔබේ වයසේ දරුවෙක් ඉන්න අම්මයි තාත්තයි ඒ දරුවගේ අපයෝජනය හඳුනා නොගැනීමේ ප්‍රතිඵල. මේ අම්මයි මේක හදලා තියෙන නිසා ඉන්දියාවේ හැදුවත් මේ මිනිස්සු ලස්සනට වැඩේ කරලා තියෙනවා. ඒ ඉන්දියාවේ අම්මයි තාත්තයි දෙන්න ළමයාත් එක්ක කතාවක්. ඒ ඉන්දියාවේ අම්මයි තාත්තයි දෙන්න හින්දි ෆිල්ම් පිස්සෝ. ඉන්දියාවේ හින්දි ෆිල්ම් පිස්සෝ හිටියා මොකද මේ ලංකාවෙත් ඉන්නවා. අම්මයි තාත්තයි කියන්නේ එකක් ළමයා කියන්නේ තව එකක්. පරස්පර විරෝධී. පොඩ්ඩක් බලන්නකෝ මේ ළමයි අම්මයි තාත්තයි කතාව. How many words? 3 words. වචන කීයද? 3යි. 4යි. Hindi, English? Hindi. Okay. Sugar? හින්දි එකක්. First word. පළවෙනි වචනේ. පොඩි එක්කෙනෙක්. Papa. තාත්තා. Baby. බබා. पापा से छोटा? पापा से छोटा. පොඩි එක්කෙනෙක්. Raja chacha? රාජා චාචා. चाची 420. ළමයා කියනවා නෑ. चाचा भतीजा. Chacha Bhatija? No. First half. Chacha. चाचा. දෙවෙනි Okay. වචනේ බාප්පා. First word. හරි चाचा. දෙවෙනි වචනේ. Okay. දෙවෙනි Second වචනේ. word? හින්දියෙන් කියන්න. Mine. Hindi. Hindi. Papa ka? තාත්තගේ तेरा. तेरे मेरे सपने? තේරෙ මේරේ සප්නේද? मेरे? නෑ. බාප්පා Chacha මගේ. mere? Third word, okay. T-shirt. ටී-ෂර්ට් එක. Jeans. Shirt. No. कपड़े? ඇඳුම්. ඔව් හරි ඇඳුම්. चाचा मेरे. Chacha mere ka? බාප්පා මගේ ඇඳුම්. ये ऐसी तो कोई फिल्म नहीं है. අපි එහෙම එකක් බලලා නෑනේ. මේ ළමයා කියන්නේ සර් මේ ළමයාට වෙච්ච සෙක්ෂුවල් ඇබියුස් එකක් ගැන. ඒක කළා තියෙන්නේ බාප්පා. ඒ කියන්නේ ගෙදරට යන මිනිහෙක්. මේ දෙමව්පියෝ ඒක දන්නේ නෑ. මෙන්න මේ ළමයා ඉන්දික බාලගේ කෙනෙක් නොවුනොත් තමා පුදුමේ. හොන්දට මතක තියාගන්න
කුඩා කාලේ ලිංගික අපයෝජනයට ලක් වෙන ළමයි දරුණු මානසික අපයෝජනයකට ලක් වෙනවා. ඒගොල්ලන්ට ඒක බැලන්ස් කරගන්න බෑ. බැලන්ස් කරගන්න බැරි වෙච්ච ගමන් ඒගොල්ලෝ කරන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එක. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලත් ඒක බැලන්ස් වෙන්නේ නැති වුණොත් ඉතින් ලොකු ප්‍රශ්නයක්. ජීවිත විනාශ කර ගැනීම, සියදිවි හානි කර ගැනීම. ගෑනු ළමයි ඔය ලිංගික අපයෝජනයත් එක්ක තියෙන මානසික අපයෝජනයේ ප්‍රතිඵල තමයි ගෑනු ළමයි ගොඩාක් මත්කුඩු වලට ඇබ්බැහි වෙනවා අඩුයි. වෙච්ච අය ඉන්නවා අඩුයි. ඒගොල්ලෝ කරන්නේ ඉතාම ඉක්මනට ප්‍රේම සම්බන්ධතාවලට පැටලෙන එක. බාලවයස්කාර ප්‍රේම සම්බන්ධතා. ඒ ප්‍රේම සම්බන්ධතාවය බැලන්ස් වෙන්නේ නැති වෙනකොට දෙකක් නෑ සියදිවි හානි කර ගැනීම. දරුවන්ගේ ජීවිත විනාශ වෙන්න පටන් ගන්නේ පුංචි කාලේ. විවිධ අපයෝජනවල හේතුවෙන්. ඒ නිසා අපි එකක් දෙකක් කතා කරමු. මොකද සර් දැන් මේ ළමයින්ට දිනන්නමනේ උගන්වන්නේ, පරදින්න කෙනෙක් නැහැ. දැන් මෙන්න මේ කුරුණෑගල පැත්තේ අම්මා විශ්‍රාමික විදුහල්පතිවරියා එකම පුතා උගන්නලා පුතා යවුවා වෛද්‍ය විද්‍යාලයට. ඒ අම්මට මොන තරම් සතුටුවක්ද? එකම පුතා දැන් වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්නවා ડોක්ටර් කෙනෙක් වෙන්න. වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසර වෙනකම් පුතා ආවා. ඒ අම්මට මොන තරම් සතුටුද සර්? දැන් පුතා වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසරේ. දැන් ගෙදර නිමාඩුවට ආවම අම්මට බේත් ටික ලියලා දෙන්නේ පුතා. වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසරේ. පුතා මොකද කළේ? මරු වැඩක් කළා. ගෙදරින් විවාහ වෙන්න යෝජනා කරලා හිටපු ගෑනු ළමයා. බඳින්න ඉන්න කෙල්ල. ඒ කෙල්ලත් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ගෙවල් දෙකම කැමති. වෙඩින් එක ගන්න සියල්ල ලැහැත්ති. ඔය ඉන්න අතරේ හදිස්සිය බඳින්න ඉන්න ගෑනු ළමයා අසනීප වෙලා පේරාදෙණිය ඉස්පිරිතාලේ නැවැත්තුවා. මොකක් හරි අසනීපයක් වෙලා බඳින්න ඉන්න ගෑනු ළමයා පේරාදෙණිය ඉස්පිරිතාලේ නැවැත්තුවා. පේරාදෙණිය ඉස්පිරිතාලේ ප්‍රේමවන්තිය නවත්තපු වෙලාවේ මේ ප්‍රේමවන්තයා අවසාන වසරේ වෛද්‍ය ශිෂ්‍යයා පේරාදෙණිය ඉස්පිරිතාලේට ගිහිල්ලා කිරි පැකට් එකකට වහදාලා දීලා ප්‍රේමවන්තියට පොවලා ප්‍රේමවන්තිය මරලා මිනිහා ගිහිල්ලා කුරුණෑගල වැවරවුමට සයනයිඩ් ගහගෙන මැරුණා සර්. ප්‍රේමවන්තිය වශ ශරීරගත කළා මරලා ප්‍රේමවන්තයා පැය දෙකක් ඇතුළත සයනයිඩ් ගහගෙන මැරුණා. දෙන්නම මැරුණා. මේ තරම් දරුණු අපරාධයක් කරන්න හේතුවක් ඕනේ. ඒක සාධාරණ හේතුවක් වෙන්න ඕනේ. හේතුව පොලිසියෙන් හෙව්වා. හේතුව හොයාගත්තා සර්. මොකද්ද හේතුව? මරු හේතුව. ප්‍රේමවන්තිය ඊට ඉස්සෙල්ලා දවසේ හවස හෑන්ඩ් ෆෝන් එක ඕෆ් කරන් හිටියා කියලා. කෙල්ල තරහ වුණා කියලා තමයි සර් මේක කෙල්ලටත් වහදීලා මේක සයනයිඩ් ගහගෙන බැරෙන්නේ. බුදු අම්මේ එස්සයි මහත්තයෝ මම කල්පනා කළා යකෝ ප්‍රේමවන්තියෝ තරහ වෙච්ච විදිහට මම සයනයිඩ් ගැහුවනම් සර් අවුරුදු 10ක් STF පිටියේ බුදු අම්මේ මා වඳුරන කවුරුත් නැහැ නේද? ඔබේ දරුවා ජයග්‍රහණ මානසිකත්වයෙන් මුදවන්න ඔහු ඉඳලා හිටලා පරාජය ලබන්න ඕනේ. හැමදාම දිනන්නේ නැහැ, පරදින්නත් ඕනේ. කවුරු හරි එක්කිනේ. දැන් මගේ දුව යන ඉස්කෝලේ සර් නම ගම විස්තර ඕනේ නැහැ. මගේ දුව යන ඉස්කෝලේ අවුරුද්දකට සැරයක් පේරන්ට්ස් මීටින් තියෙනවා. ඒ අවුරුද්දකට සැරයක් තියෙන පේරන්ට්ස් මීටින් එක ඉස්කෝලේට බැඳෙන දවසේ කොලයක දුන්නා. 2015 ඉස්කෝලේට බාර දෙන දවසේ ලිස්ට් එක දුන්නා. උඹලට 2022 පේරන්ට්ස් මීටින් තියෙන්නේ හවල් දවසේ. එදාට තෙල් නැති වුණත් QR නැති වුණත් ගොඩ ගැලුවත් අපි යන්න ඕනේ. එච්චරයි කතාව. යන්නත් ඕනේ සර් අම්මයි තාත්තයි දෙන්නම. නෝනයි මහත්තයයි දෙන්නම යන්න ඕනේ. මේ මෙතන ඉන්නවද එක ගෙදර නෝනයි මහත්තයයි දෙන්නම ඇවිල්ලා වැරදිලා හරි. කෝ? අනේ වාසනාවයි 1යි 2යි. එන්න දෙන්නම ඉස්සරහට. එන්න. තෑග්ගක් දෙන්න. අපිට සතුටුයි. මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මැතිතුමනි. යුවලවල් දෙකක් ඉන්නවා. මේ ඇට්ලස්ලා ඉතින් මට පොඩි තෑගි ටිකක් දෙනවා සර්. ඔය යනකොට පොඩ්ඩක් කතා කරන්න. මෙන්න අපේ නියෝජ්‍ය පොලිස්පති දයාත් සමරවීර මැතිතුමනි ඔබතුමාටත් ආරාධනය කරනවා. අධ්‍යක්ෂකතුමනි ඔබතුමත් එන්න ඕනේ. එන්න ඕනේ සර්. මේක මහ පුදුම වැඩක් නේ. මේවා මේ පොඩ්ඩක් වචනයක් කියලා යන්න. දෙන්නම ආවේ ළමයි වෙනුවෙන් ගහන්නනේ අපුඩියක්. කොහේ ඉඳලාද ආවේ? නුගේගොඩ ඉඳලා. හැමදාම මෙහෙමයි. ආදි ශිෂ්‍යෙක් අනික මෙහෙම සෙල්ලම් බෑ. එන්න මෙන්න පොඩි ත්‍යාගයක් අපෙන් පොලිසියෙන් 156 සතුටට දෙන්නේ.
අභිමානවත් දෙමව්පියෝ එච්චරයි. මේ කතා කරන මගේ දුවගේ ඉස්කෝලේ දැන් උත්සවයක් තිබුණා. මම නැතුව ඇති ඒක වෙනම කතාවක්. හරි? මේ අරහේ යන්න ඕනේ අම්මයි තාත්තයි දෙන්නම. මං හේතුව හොයලා බැලුවා. හේතුව අපි සහතිකයක් දීලා තියනලු මායි නෝනයි විවාහකයි කියලා. ඒක තියාගෙන ඉන්නවා එහෙ. මම බෞද්ධයෙක් නිකන් කියන්නම්කො මං හොඳ බෞද්ධයෙක්. කතෝලික පාසල. අම්මයි තාත්තයි දෙන්නම යන්න ඕනේ. කොරෝනා වලට ඉස්සෙල්ලා මට නෝනා කිව්වා දැන් හෙට පේරන්ට්ස් මීටින්. ඔයා එන්න. මං ගිය සැරේ තනියම ගිහින් බැනුම් ඇහුවා. මං කිව්වා මම එන්නම්. එක වරකට ගන්න එක ළමයෙකුගේ අම්මයි තාත්තයි විතරයි. පේරන්ට්ස්ලා ගන්නේ එක වරකට එක ළමයෙකුගේ අම්මයි තාත්තයි විතරයි. ටීචර්ස්ලා පේලියට ඉන්නවා. පැයක් හරි කතා කරන්න පුළුවන්. අපිට ඕන දේවල් කතා කරන්න පුළුවන්. මම මහ ලොක්කා වගේ නෝනත් එක්ක ගියා. ඇයි ගුරුවරු මාව අඳුරනවනේ. අඳුරනවා වුණාට එදා ගුරුවරු අපි දෙන්න දිහා බලන්නේ මල යක්කු දෙන්නේ දිහා බලනවා වගේ. ඇයි කෙල්ලගේ දක්ෂතා. සර් වැඩිම ලකුණු ඉංග්‍රීසි ලකුණු 17යි. ඉතුරු අහන්න එපා වැඩක් නැහැ. දැන් ගුරුවරුත් හොඳ කතා ටිකක් කිව්වා ඔයා රට වටේ යනවා ළමයිට උගන්වන්නේ නැහැ. අපේ නෝනා මගේ කකුල පාගනවා. මට ඒ කාලේ මතක් වුණා. නෝනා එළියට ඇවිල්ලා මගෙන් අහන ඇද්ද මහ ලොකු දේශකයා අහගත්තනේ මං සාරියක් ඇඳන් ආමෝඩකම් මං කිව්වා ඔයා සාරියක් ඇඳලා මම මේ ආණ්ඩුවෙන් දීපු බොත්තලුත් ගහලා මාත් හිටියේ එයා මේ සාරියක් ගැන කතා කරනවා. නෝනා කියනවා ඕවා නම් ආරෙට නේවා මං ගැන කියන්නේ. ලකුණු අඩු ඔක්කොම මම සර් වැඩි ඔක්කොම එයා. ඔබේ දරුවට පරාජය බාර ගන්න හුරු කරන්න. අවාසනාවකට අවුරුදු 3ක් ඔබේ පාසලේ නෙමේ ශ්‍රී ලංකා සමස්ත පාසල් පද්ධතිය තුල නිවාසාන්තර ක්‍රීඩා උළෙල තියන්න බැරි වුණා. සර් ඔය නිකන් නෙමෙයි පළවෙනි අවුරුද්දේ පළවෙනි මාස 3 ක්‍රීඩා උළෙල තියන්නේ. උන්ට නටන්න, ගහගන්න, වැටෙන්න, බොත්තම් කඩාගන්න ජවය පිට කළා තමයි පුරවන්න පටන් ගන්නෙ. අවුරුදු 3ක් නෑ. අවුරුදු 3ක් ඔබේ දරුවට ඒව නෑ. ඔබේ දරුවා බලන්න තව මේ ප්‍රතිඵල එන්නේ. අපිට මේ ලින්ක් ආයතනය අපි මතක් කරන්න ඕනේ. ලින්ක් නැචරල් ප්‍රොඩක්ට්ස් පෞද්ගලික සමාගම දේශීය ආයතනයක්. ඒගොල්ලෝ අපිට ඔබ වෙනුවෙන් කුඩා සංග්‍රහයක් සූදානම් කළා. ඒකත් ඉතින් නිහතමානීව බාර ගන්න කියලා ඉල්ලීමක් කරනවා. ජයග්‍රහණය වගේම පරාජයට හුරු කිරීම දෙමව්පියන්ගේ වගකීමක්. අද නෑ උඹට පරදින්න බෑ දිනන්න ගැහුවක් ගහපන් අනිකට හොම්බ තැලෙන්න. ගුටි කාලා මෙහෙන්න එපා. මේ දොස්තර මහත්තයා සර් මට මුණ ගැහෙන්නේ ගාල්ල මහින්ද විද්‍යාලයේ දේශනයකදී. මහත්තයා හම්බුනේ නෑ. ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙන් සූදානම් කරපු වැඩසටහනකදී තමයි මේ මහත්තයා ගැන කිව්වේ. දොස්තර මහත්තයාගේ නම අනිල් අබේවික්‍රම. හදවත් සත්කම් කරන දොස්තර මහත්තයෙක්. හිත හොඳ මිනිස්සෙක්. රත්තරන් මිනිස්සෙක්. ගාල්ල මහින්ද විද්‍යාලයේ තව කෙනෙක් කියනවා අනේ මෙයා ගැනත් කියන්න. කවුද? මෙයත් අපේ ආදි ශිෂ්‍යයෙක්. විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ දොස්තර මහත්තයා අද වෙනකොට ලංකාවේ වැඩිපුරම හෘද සත්කම් ප්‍රමාණයක් කරපු දොස්තර මහත්තයාලු. මහත්තයා වැඩට එන්නේ පදින බයිසිකලේ. කුඹුරු අක්කර දෙකක් අස්වද්දනවා ගෙදෙට්ට ඕන එළවලු ටික ගෙදර හදනවා. රත්තරන් මිනිස්සු මේ නිර්මාණ කරපු නිර්මාණකරුවෝ අති විශිෂ්ටයෝ පුළුවන් නම් නිර්මාණය කරගන්න. ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය දේවාලයක් වගේ ඉස්කෝලයක්. මම යනවා. විදුහල්පතිතුමිය මට කියනවා ශාන්ති සෙනවිරත්න නෝනා මනෝජ් මහත්තයෝ මෙන්න මෙයා ගැන පොඩ්ඩක් කියන්නකෝ. කවුද මේ? දීපාල් ලත්තනායක විශේෂඥ වෛද්‍ය දීපාල් ලත්තනායක. වයස අවුරුදු 13ක ගෑනු ළමයා 100ත් එක්ක මෝටර් බයිසිකලේ යනකොට කෙල්ලගේ කකුල යනවා රෝදේ ඇස්සේ. කෑලි වලට කකුල කැඩෙනවා. කෑලි ටිකක් තරම් යනවා ගාල්ල කරාපිටිය රෝහලේ දෙවිවරු ගාවට. දෙවිවරු ගොඩක් කතා කළේ සර් කකුල කපන්න. මෙන්න මේ රත්තරන් මිනිසයා තනියම එපා කෙල්ලගේ කකුල කපන්න. ඇයි?
ගෑනු ළමයෙක්ගේ කකුලක් කපනවා කියන්නේ ජීවිතේ ඉවරයි. අපි හදමු. පැය 6ක සැත්කමක් කළා. කෙල්ලගේ කකුල තිබිච්ච විදිහට හදනවා. ඒ ගෑනු ළමයා මිස් දැන් කකුල් දෙකෙන් ඇවිදිනවා. මම ඇස් දෙකෙන් මන් දැක්කා. ඒ ළමයාගේ අම්මයි තාත්තයි කියනවලු දීපාල් ලත්තනායක කියන්නේ දොස්තර මහත්තයෙක් නෙවෙයි. කවුද? මිහිපිට පහළ වෙච්ච දෙවි කෙනෙක්. අන්න නිර්මාණ. පුළුවන් නම් නිර්මාණය කරගන්න. මම මේ කතාව ගිහින් සර් කිව්වා පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සේවක රාලහමිලගේ ධනාත්මක සිතුවිලි වැඩසටහනක ග්‍රාම සේවක රාලහමි කෙනෙක් මැද්දේ නැගිටලා කියනවා සර් ඔය දීපාල් ලත්තනායක දොස්තර මහත්තයාගේ ගම මෙහෙ පස්සර මං ඒ ගමේ ග්‍රාම සේවක රාලහමි සර් පුළුවන් නම් මිනිස්සු ඉන්න දේශනවල පොඩ්ඩක් මං ගැනත් කියන්න. ඔන්න රාලහමි ගැනත් කිව්වා පස්සර. මිනිහා නිකම්ම ගොඩ ගියා සර්. මම මේ කතාව ගිහින් කිව්වා කැලණිය ගුරුකුල විද්‍යාලේ. ගුරුකුල විද්‍යාලයේ හිටපු විදුහල්පති අනිල් මහත්මයා. අනිල් මහත්තයා කියනවා මනෝජ් මහත්තයෝ රාලහමිට කියන්න ගම පස්සර වෙන්න ඇති. හැබැයි ඉගෙනගෙන තියන්නේ මෙහෙ ගුරුකුලේ. ඔයා ඒකත් කියන්න. සර් ඔය ඉන්දික බාලගේ දොස්තර මහත්තයා ඉගෙන ගත්තා යයි කියන 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 180ට වැඩිය ගත්තු ළමයි ඉන්න ලංකාවේ දැවැන්ත පිරිමි පාසලක අතේ ඇඟිලි ගන්නට දේශන කරපු මිනිහෙක් මම. කිසිම ගුරුවරයෙක් කියන්නේ නැහැ ඉන්දික බාලගෙත් අපේ ගෝලයෙක්. ඒක පාසලේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඉන්දික බාලගේ මහත්තයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඉන්දික බාලගේ මහත්තයාගේ තාත්තා අනුරාධපුරේ හොඳ ගැමියෙක් සර්. ඉහෙන් බහින ලෙඩක් තිබුණු මිනිහෙක් නෙමෙයි මේ මිනිහා. තමන්ගේ එකම පුතාට මරණීය දණ්ඩනය ලැබිලා ඒ තාත්තා ජීවත් වෙන්නේ මාස 8යි දවස් 10යි. මැරිලා වැටුණා. පාරේ මැරිලා වැටුණා. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඇඟ කොටස් වලට කෑලි වලට කපලා බැලුවා මේ මිනිසයා මැරෙන්න හේතුව. ඕගොල්ලෝ පුදුම වෙයි. හඳුනාගත් සාධාරණ ලෙඩක් නැත. හිත තැවුලට මැරුණේ. එක්කම පුතා එල්ලලා මරන්න නියම කළා. අපි රට වටේ ඒක පතුරු ගහනවා. ඒ මිනිසයා මැරුණා. ඉන්දික බාලගේ දොස්තර මහත්තයාගේ අම්මා ඉස්කෝලේ ටීචර් කෙනෙක් අහගන්න හොයලා බලන්න දැන් අන්න අනුරාධපුරේ ටවුන් එකේ ඔළුව හැරිච්ච අතේ ඇවිදිනවා පුතා හොය නිර්මාණය හරියට කරගත්තේ නැත්තම් දුක් විඳින්න තමයි වෙන්නේ. තෘප්තිමත් දෙමව්පියෝ වෙන්නනේ අවශ්‍යයි කිව්වේ. ඒක බලමුකෝ අපි. ඔය තෘප්තිමත් දෙමව්පියෝ වෙන්න හැමෝටම බෑ. අපිත් උත්සාහ කරනවා. ප්‍රසන්න සර් ඔබතුමා හරි තෘප්තිමත් තාත්තා කෙනෙක්. ලෝකයක් දන්න දුවෙකුගේ තාත්තා කෙනෙක්. ඒ නිසාමයි අද ඔබතුමාව අපි මේ වැඩසටහනට කැඳෙව්වේ. මට ආරාධනයක් ලැබෙනවා දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ලංකාවේ අංක 1 සුපිරිම පිරිමි පාසලක දේශනයක්. ප්‍රින්සිපල් කතා කරලා කියනවා මනෝජ් මහත්තයා ඔයා අපේ ඉස්කෝලේ ළමයින්ට දේශනයකට ළමයින්ට මම අහුවා කවුද සර් ගන්න ළමයි අපි මේ සැරේ ගන්නේ ඔක්කොම 9 වසර මම අහුවා ඇයි ඒ බුද්ධු අම්මේ 9 වසර කියන්නේ ජාත්‍යන්තර බඩු විදුලි බල ප්‍රශ්නයක් උන්ට නෑ ගේ ඇතුලේ කරන්ට් එක හදයි විනාඩි 2කට මම අහුවා සර් බැයිද දෙමව්පියෝ ටික ගෙන්න ගන්න දෙමව්පියෝ ගෙන්නුවොත් අපේ 625ම එනවා මතක තියාගන්න 625ම ආවොත් දන්නවනේ කකමන්නේ සර් ගෙන්නන්න මමනේ එන්නේ කයි සර් ගෙන්නන්න 625න් 617ක් ඇවිල්ලා පැය දෙකක දේශනයක් පැය දෙකක දේශනයකින් පස්සේ එක තරුණ අම්මා කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා මහත්තයාද දැන් ඔය අපේ පුතාලටත් දේශනයක් දෙනවා කියන්නේ මං කෝ මං තමයි අනේ මහත්තයෝ අමතක කරන්න එපා මගේ එකත් ඉන්න ඕතන ඔයා කියන්න උන්ට අද ලුණු ඇඹුල් ඇතුව හැබැයි මං කිව්වා කියන්න එපා ඒකට බයයි සර් මම මොනවද කියන්න ඕනේ කියන්නේ මොනවද මහත්තයෝ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 186ක් ගත්තා 89 දැම්ම මේ ඉස්කෝලේට දානකොට හොඳට හිටියා දැන් ගණ්ඩ දෙයක් නෑ මම ඇයි මුරණ්ඩුයි දැන් අපිට ඒගොල්ලන්ගේ කිසි දෙයක් අහන්න බෑ ඒගොල්ලන්ට කේන් තියෙනවා ඇයි අම්මට මොකද අම්මා දන්නේ නැත්නම් කට වහින්න දන්නේ නැති කෙහෙල් මල්ල අහන්න එපා කොල්ලගෙන් අහන්න බැයිලු කොල්ලට කේන් තියෙනවලු ඉස්කෝලේ යන්න නම් ලැප්ටොප් එකක් අවශ්‍යයි කිව්වා 1,25,000කට අරන් දුන්නා. සල්ලි තියෙන පවුල. කොරෝනා වලට ඉස්සෙල්ලා. අන්තර්ජාලය සම්බන්ධ කරගන්න කෑල්ල රුපියල් 2,000යි. අරන් දුන්නේ නැහැ කියලා නෙමෙයි කියපු වෙලාවට ගෙනාවේ නැහැ කියලා.
ලැප්ටොප් එක ගැහුවලු අම්මගේ කකුල් දෙක ගාව කෑලි දෙකයි තියාගනින් උඹේ කෙහෙල් මල මට ඕනේ නැහැ. කොල්ලගේ වයස අවුරුදු 14යි. ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 189යි. ලංකාවේ අංක 1 සුපිරිම පාසලක අම්මා පෙන්නන්න බෑ. කොල්ලා දැන් හොඳ යෝජනාවක් කරනවා අම්මට. මොකද්ද? මට ඉස්කෝලේ යන්න නම් අරන් දීපන් බයික් එකක්. මට ඉන්දියන් කෙහෙල් මල් වැඩක් නැහැ. මට ඕනේ ජපන් එකක්. ලක්ෂ 15යි අරන් දීපන්. බයික් එකක් ඉල්ලනවා ඉස්කෝලේ යන්න. සර් ඒක ඉන්දියන් එකක් වෙන්නත් බැයිලු. හේ අම්මා මට කියනවා අනේ සර් දේශනේදී ළමයින්ට කියන්න අම්මලට එහෙම කරන්න එපා පව් කියන්න. මම කිව්වා කියන්න එපා. අපිට පුළුවන් ද සර් ඕවා දේශනවල කටක් කරලා කියන්න පුතේ දැන් ඉන්දියන් බයිසිකලුත් හොඳයි ඔය රජයේ සේවකින්ටත්. මම කවනේ මට ඕවා කියන්න බෑ. ඔයා ගිහිල්ලා පන්ති බාර සර් හම්බ වෙන්න. පන්ති බාර සර් හම්බුණා මහත්තයෝ වැඩක් උනේ නෑ. ඇයි? ඒගොල්ලෝ පිළිගන්නේ නෑ. ඒගොල්ලෝ කියනවා අම්මා අපිට පිළිගන්න බෑ. ඔයාගේ පුතා දක්ෂ ළමයෙක්. ඔයාගේ පුතා පන්තියේ පළවෙනියා. ඔයාගේ පුතා ශ්‍රේණියේ පළවෙනියා. ඔයාගේ පුතා හොඳ ළමයෙක්. බලන්න සර් අපේ පුතා ඔක්කොටම හොඳයිලු. මාව තමයි පෙන්වන්න බැරි. මම මොනවද අනේ ඔච්චර කරන මුරණ්ඩු වැඩ තමයි දැන් සර් හිතන්න බිත්තර තම්බලා තිබ්බොත් අහනවයි තැම්බුවේ. බැදලා තිබ්බොත් අහනවයි බැද්දේ. මම ළඟදී දවසක් බලන්න බැදලා තම්බලා දෙකම තිබ්බා. ඒක අහනවලු උඹට පිස්සුද? ඔය බිත්තර ගණන් අඩු කාලේ දැන් තම්බන්න හම්බ වෙන්නේ නැහැ. පිස්සුද කියලා අහනවලු. පන්ති බාරස කියනවා හොඳම ළමයා ශ්‍රේණියේ පළවෙනියා ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 189යි. අම්මා පෙන්වන්න බෑ. මෙන්න සර් අපයෝජනයක පෙරනිමිති. මේ පෙන්වන්නේ පෙරනිමිති. මම ඔයගොල්ලෝ කොහෙද? සර් අපි හෝමගම. කැමති නම් හෙට උදේට ළමයා එක්කන් එන්න පොලිස් ළමා හා කාන්තාකාරංශ මූලස්ථානෙට. මම එතකොට එතන OIC. මං කෝ එක්කන් එන්න. අනේ සර් පින් සිද්ධ වෙයි. මං හෙට උදේම එනවා. මොනවද සර් එනකොට ගේන්න ඕනේ? මං කෝ මුකුත් එපා එනකොට මහත්තයා එක්කන් එන්න. හේ සර් ඒ නෝනා මගෙන් අහනවා සර් ඔය වැඩේට අපේ මිනිහා ඕනෙමද? මං කෝ හිටියොත් හොඳයි ඉතින් හැම වැඩේටම ඉන්නවා වගේ. ඇයි සර් එක්කෙන්ද කියන්නේ? මං කෝ එහෙ ඉන්නවා රැවුල් කරකෝල බඩ තියෙන තඩි පොලිස් කාරයෝ දෙන්නේ ධම්මලා. ළමයි අපි ගාවට එක්කන් එන්නේ සර් බය කරව ගන්න. මං ගියා සිංහල අවුරුද්දට මගේ යාළුවෙක්ගේ ගෙදර. ඔය අසේලගෙත් යාළුවා. අසේලගේ හොඳම යාළුවා. සිංහල අවුරුද්දට ගියා එකට පොඩි පැටවු දෙන්නෙක් ඉන්නේ. ඒ යාළුවාගේ නෝනා ළමයින්ට කියනවා පුතේ කණ්ඩ බත් ටික ඔක්කොම ඔය අංකල් පොලිසිය මාව පෙන්නලා. මං කෝ යකෝ මාව පෙන්නන්නේ පෙන්නහන් උඹේ මිනිහා අර ඉන්නේ පෙරේතෙක් වගේ එකෙක්. ගේ ඇතුලේ ඉන්න අලිත් තඩි බඩක් තියලා ඒක දැක්කම බත් නෙමෙයි ගිලින්න පුළුවන් ඕන තලපයා. මාව පෙන්නලා බත් ගිල්ලන්න. මේ අපේ ආයතනයේ අපේ පොලිස් ළමා හා කාන්තාකාරංශ මූලස්ථානයේ තියෙනවා වෙනමම ප්‍රොෆෙෂනල් වෘත්තිමය මනෝවිද්‍යා උපදේශන ඒකකයක්. අපි ගාව ඉන්නවා අපේ පොලිස් ළමා හා කාන්තාකාරංශ ගැන හරි සන්නද්ධ ආයතනයක් සර්. ඒකේ ඉන්නවා ප්‍රොෆෙෂනල් වෘත්තිමය මනෝවිද්‍යා උපදේශකවරු ඉන්නවා වරියෝ ඉන්නවා. අර ඉස්සර වගේ පොලිසිය බය කරලා නෙමෙයි ප්‍රශ්න විසඳන්නේ. එතන කතා කරන්න වෙනම කට්ටිය ඉන්නවා. මේ වගේ ළමයි අපි ගාවට එක්කන් එනවා. ඒ ළමයි එක්ක කතා කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. සමහර අය නිලැඳුමුත් නෙමෙයි සිවිල් ඉන්නේ. ඒ වගේ ළමයි අපි ගාවට එක්කන් එනවා. ඒ ළමයි එක්ක කතා කරලා අහනවා ඒ ළමයාට උනේ මොකද? ඒ ළමයාට එහෙම වෙන්න හේතුව හොයන්න පුළුවන්. කිසිම වෙලාවක පොලිස් ළමා හා කාන්තාකාරංශ මනෝවිද්‍යා උපදේශන ඒකකය ප්‍රතිකර්ම බෙහෙත් පෙති නිකුත් කරන ආයතනයක් නෙවෙයි. බෙහෙත් පෙති දෙන්නේ නැහැ. මං කෝ එක්කන් එන්න. මං සර් හෙට උදේ වෙනවා. මං කෝ මහත්තයා එක්කන් එන්න. සර් පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මගේ මහත්තයා ලංකාවේ නැහැ. කොහෙද ඉන්නේ? මගේ මහත්තයා ඉන්නේ රට. අවුරුද්දකට සැරේ එන්නේ. මේ සැරේ අවුරුද්දට ආවා. ආයෙන්නේ ලබන අවුරුද්දේ. පළවෙනි ප්‍රශ්නේ මම ඒ අම්මගෙන් ඇහුවේ ඔයාගේ පුතා ඔය මහත්තයා රට යනකොට ඔය පුතාගේ වයස කීයද? සර් මගේ පුතාට වයස අවුරුදු 4න් මගේ මහත්තයා රට ගියේ. අම්මලා ගණන් ටික හදන්න. පුතාට වයස අවුරුදු මේ මෙහෙම කතා කරනවා පිටිපස්සට ඇහෙනවද පොඩ්ඩක් අත උස්සන්න? ඇහෙනවනේ. පුතාට වයස අවුරුදු 4න් තාත්තා රට යනවා. දැන් පුතාගේ වයස අවුරුදු 14යි. අවුරුදු 10ක් තාත්තා රට. සර් මේ අවුරුදු 10 තමයි ළමයාගේ මුල්ලමාවිය සංවර්ධනයේ සුන්දරම කාලේ. තාත්තගේ ආදරය කරුණාව දයාව ස්පර්ශය ඕනම කාලේ තාත්තා නැතුව යනවා. ඒක හරි අවාසනාවන්ත සිද්ධියක්. ඒ අවාසනාවන්ත සිද්ධියට සර් ඔබතුමල්ලා මිහිපිට මුහුණ දීපු මිනිස්සු.
මේ මම අවුරුදු 10ක් මගේ තරුණ කාලේ මිහිපිට කැප කරපු මිනිහෙක්. මේ ඉන්න අපේ පොලිස් නිලධාරි මහතුරු තව මෙතන ඇති සන්නද්ධාංශයේ ඕන තරම් මහතුරු. අපිටත් බැරි වුණා ඒ කාලේ අපේ ළමයි ගැන හොයලා බලන්න. ඒක මේ රට වෙනුවෙන් කරපු දෙයක්. ඒක අපි කළේ නැත්තම් සර්ලා නොකළා නම් මේ රටේ මෙහෙම කෙලින් ඉන්න බෑනේ. නේද? මගේ ප්‍රශ්නේ ඒක නෙවෙයි. මගේ අම්මගෙන් අහනවා ඔයාගේ මහත්තයා රට යනකොට ඔය පුතාගේ වයස කීයද? සර් පුතාට වයස අවුරුදු 4යි. මහත්තයා රට ඉන්නේ අවුරුද්දකට සතියක් එනවා. මේ අවුරුද්දට ආවා. ආයෙන්නේ ලබන අවුරුද්දේ පිටිපස්සේ ආයට මාව පේන්නේ නැහනේ. ආයෙන්නේ ලබන අවුරුද්දේ ගණන් ටික හදන්නකෝ. පුතාගේ වයස අවුරුදු 14යි. පුතාට අවුරුදු 4න් තාත්තා රට ගියා. අවුරුදු 10ක් තාත්තා රට. අවුරුද්දට සතියයි තාත්තා ගෙදර ආවේ. දවස් 365 වැඩි කිරීම 10 3650යි. මිහි පිට මිනිහෙ ජීවත් වෙන්නේ නැහැ දවස් 25000කට වැඩිය. මන් දන්නේ නැහැ ගණන් හදලා බලන්න. දවස් 365 වැඩි කිරීම 10 3650යි. ළමයාගේ මුල්ලමාවිය සංවර්ධනයේ සුන්දරම කාලේ මුල්ලමාවිය සංවර්ධනයත් එක්ක ළමයාගේ පරිණත භාවයට ඇති වෙන කාලේ තාත්තා විදේශගත වෙලා. තාත්තා එකට සාධාරණයක් කරනවා. කොහොමද? අවුරුද්දට සතියයි දවස් 7යි. 7 වැඩි කිරීම 10 උත්තරේ 70යි. දවස් 3650කට ළමයට තාත්තගේ ආදරය කරුණාව දයාව ස්පර්ශය දවස් 70යි. ඇත්තන් ඇති කියන්න මදි නම් මදි කියන්න. ගෑවෙන්නවත් මදි. සරේ 70න් භාගයක් රාත්‍රී කාලය 35යි. 35න් භාගයක් ළමයා ඉස්කෝලේ යන්න ඕනේ 20යි. 20න් භාගයක් තාත්තගේ පෞද්ගලික වැඩ. බලනකොට කොල්ලට ආදරය කරුණාව දයාව ස්පර්ශය ලැබිලම නැහැ. දැන් කොල්ලා ගෙදර ටිකක් චණ්ඩියා. ඉස්කෝලේ යන්න බයික් එකක් ඉල්ලනවා. ඇයි? තාත්තා ගෙදර නැහැ. අම්මා පෙන්නන්න බෑ. චණ්ඩියා. මං කිව්වා මිස් ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ මහත්තයා ගෙදර නැති එක. කරුණාකරලා මහත්තයා ලංකාවට ගෙන්නගෙන අවුරුදු දෙකක් තියාගන්න පුතා හරියයි. ඒ සැරේ නෝනා මට කියනවා සර් පිස්සු කතා කරන්න එපා. මගේ මිනිහා රට ගියා ආසාවට නෙමෙයි. මගේ මිනිහා රට ගියේ ඔය කොල්ලට ගෙයක් හදන්න. මම හදනවද නේද? දැන් මේ සැරේ නිමාඩුවට අහම කොන්ක්‍රීට් එකට කම්බි ගෙනාවා. බාස්තුන් නැහකුවා නෝනා මෙල් වලට වැඩිය හොඳයි. ඒගොල්ලෝ කොන්ක්‍රීට් එකක් දානවා. ගේ හදලා ඉවර වෙනකොට ඉතින් මහලු නිවාසයක් හොයාගන්න තමයි තියෙන්නේ. ඔබ සියලු දෙනාටම මෙතන ඉන්න හැමෝටම තියෙනවා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්. ඔය කියන කොටත් අල්ලලා බැලුවා ඌ තියෙනවා. ඔයා ඔකට හරි කැමතියි. ඔයා ඔකට හරි ආදරෙයි. ඔයා ඔකට හරි ප්‍රියයි. ඔයා ඔකට කවරයක් දැම්මා හරියට charge කරනවා. ඊයේ රෑ ඔක වෙලා බලලා charge කළේ අද කීයට එන්න වෙයිද දන්නේ නැහැ. charge කරගෙන යන්න ඕනේ. ඔයා දන්නවා බැටරි වීක් වුණොත් ඔකට ලෙඩක්. දවස ගානේ ඔක charge කරනවා. ඇයි? වැඩිකල් ප්‍රයෝජනය සඳහා. ඔය ජංගම දුරකථනයේ සති දෙකක් පාවිච්චි කරන්න නැතුව හංගලා තියන්න. ඔයාට charge කරන්න ටිකක් අමාරු වෙයි. යන්තම් කොහොම හරි charge කරගත්තා කියන්නකෝ සර්. ආයි අවුරුදු දෙකක් තුනක් අයින් කළා ආයි charge කරන්න යන්න බැටරිය වීක් ඉවරයි. ගන්න දෙයක් නැහැ. අවුරුදු 3ක් 4ක් යනකොට සර්කිට් එකත් ඉවරයි. හරියටම ඔබේ දරුවත් ඔය වගේම තමා. දවස ගානේ උදේට විනාඩි 15ක් 20ක් රැට විනාඩි 15ක් 20ක් අම්මයි තාත්තයි charge කරන්න දීර්ඝ කාලීන ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා නම් එච්චරයි කතාව. අද උදේ ඔයාගේ දුවව ළඟට අරගෙන පුතාව ළඟට අරන් පපුවට තුරුල් ග්‍රාම් මගේ රත්තරන් දුවේ උඹට බුදු සරණයි කියලා නලලා ඉම්බනම් එයාට බෑ අද මෙතන වැරදි වැඩක් කරන්න. එයාට කරන්න හිත දෙන්නේ නැහැ. ඇයි? පව් අපේ තාත්තා, පව් අපේ අම්මා. මේ වයස 50යි මගේ. අදටත් මට මතක් වෙනවනේ. පව් අපේ අම්මා. පව් අපේ අම්මා. මං හැමදාම කියන්නේ පව් අපේ අම්මා. මගේ වයස 50යි. අවුරුදු 12 13 කෙනානේ කියන්නේ ඔයා මට තිත්තයි. ඔයා මට තිත්තයි. ඔයා මට තිත්තයි. ඒකට වැරදිකාරයෝ දරුවෝ නෙවෙයි. ඒකට වැරදිකාරයෝ කවුද කියලා අපි පොඩ්ඩක් වෙලා තිබුණොත් බලමු. මේ ඇවිල්ලා මේ තෘප්තිමත් දෙමව්පියෝ වෙන ක්‍රමය බලනකොට මේ මම දැක්කම පත්තරයක දාලා තිබිච්ච දැන්වීම. සිංහල අවුරුදු නිමාඩුව නිදහසේ ගත කරන්න.
ඔබගේ ආදරණීය දෙමව්පියන් රැක බලා ගමු සිංහල අවුරුදු නිමාඩු නිදහසේ ගත කරන්න ඕන අයට. මේ ලෝකේ වටිනාම සම්පත කවුද? මේ ලෝකේ වටිනාම සම්පත මහත්තයා අදරු වෙන්නත් ඇති. මේ පේනවනේ වටිනාම සම්පත ඒ යකා නෙට් එක ඇතුලේ ළමයා එළියේ මේකට රිංග පුතාලේ හොයාගන්න මට සරමකුත් ඇඳගෙන එක නෙට් එක ඇතුලේ ළමයා එළියේ මේ බල්ලා කරේ කෙල්ල බලු පටියෙන් ගැට ගහලා වටිනාම සම්පත නේද ඈ අපි ටිකක් එහාට යමු. මව්කුස පිළිසිඳගත්තු දා ඉඳන් කතන්දරයක් තියෙනවා ඒක මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මේක හරි සුන්දර කතාවක්. දරුවෙකුගේ සංවර්ධනයේ මුල්ලභාවිය සංවර්ධනයේ කොටසක් සම්පූර්ණ කරනවලු මව් කුස තුල. ඒක හරි සුන්දර කතාවක්. හරි ඔබට මතකද වත්තල පැත්තේ වයස අවුරුදු 23ක දුවෙක් තමන්ගේ තාත්තා ඇඳේ නිදාගෙන ඉන්න වෙලාව බල්ලා මේ මන්න පිහියෙන් කැපුවා කෑලි 3කට. කැපුවා කෑලි 3ට සර් වෙන් වෙන්නම කැපුවා. කපලා බෑග් එකක දාලා ඇඳයට තියලා නිදාගත්තා. පහුවදා උදේ නැගිටලා බැලුවා තාත්තට සාධාරණයක් කරන්න වෙලාවක් නැහැ. එයා වැඩට ගියා. වැඩට ගිහිල්ලා හවස ගෙදර ඇවිල්ලා තමයි බැලුවේ තාත්තා ඉන්නවා ඇඳයට සාධාරණයක් කරන්න ඕනේ. කොහොමද කරන්නේ? මහලයක් කරන්නත් බෑනේ පිළිකන්නේ වලක් කපලා මේ බල්ලෙක් වලලනවා වගේ වලක් කපලා ඒ වල ඇතුළට ඇදලා දැම්මා. වලල ගන්නත් බෑ අතක් එළියේ. ඒ වල උඩට නැගලා කෙල්ල අල්ලපු ගෙදෙට්ට කියනවා අපේ තාත්තා ඊරෑ රට ගියා එන්නේ. ඔය දුව කවුද? ඔය දුව දරුකමට හදාගන්න ගත්තු ළමේ. දරුකමට හදාගන්න ගත්තු කෙනෙක්. පාතාල කල්ලි නායක සමයන් වෙඩි කාලා මැරුණේ. ඔය පාතාල කල්ලි නායක සමයන් කියන දාමරිකයා මරිච්ච දවසේ රාත්‍රී ප්‍රවෘත්තියක් විකාශය කරනවා. මොකද්ද? පාතාල කල්ලි නායක සමයන් යනු ගුරු යුවලක් දරුකමට හදා ගැනීමට ගත් අයෙකු බව අනාවරණය වේ. ඒක ගුරු යුවලේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ප්‍රශ්නය තියෙන්නේ බොහෝ වෙලාවට මව් කුස තුල ප්‍රශ්න. අපි ඒව කතා කරන්න යන්නේ නැහැ වෙලාවක් නැහැ. ඔය ළමයි ඉන්නවා සමහර එක වසර ළමයි ඉන්නවා මෙහෙම ඉන්නවා ඔහොම ඉන්නවා ගුරුවරු මෙහෙම ඉන්නවා ඒව අපි පැත්තක දාමුකෝ. මෙන්න මෙයා. කවුද මේ? ශ්‍රී ලංකාවේ පහළ වෙච්ච අග්‍රගණ්‍ය ළමා චිත්‍ර ශිල්පිනිය සිබිල් වෙත්තසිංහ. ඔය අසේල මහත්තයා අපි කරපු වැඩසටහනේ අපිට මහා හයියක් වෙච්ච දැවැන්ත චරිතයක්. ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වෙච්ච අග්‍රගණ්‍ය ළමා චිත්‍ර ශිල්පිනිය සිබිල් වෙත්තසිංහ. ඔය සිබිල් වෙත්තසිංහ ගැන මරු කතා තියෙනවා. හරි ලස්සන කතා. එයා පොත් ලියනවා. පොත් ලිව්වා. එයා අතින් නිර්මාණය වෙච්ච පොත් කොතෙක් දැයි කියන්න දන්නේ නැහැ. මමත් පොත් ලියනවා. හැබැයි මට නම් මේ මෙතුමියත් එක්ක හැරෙන්නවත් බෑ. මං හිතන්නේවත් නැහැ. මම සර් දැනට අවුරුදු 7-8කට ඉස්සෙල්ලා ලිව්වා පුංචි ළමයින්ට කතන්දර පොතක්. ඔය පොත ලියන වෙලාවේ අපිත් එක්ක වැඩ කරපු ડોක්ටර් කෙනෙක් හිටියා හරි දක්ෂයි. මම මේ ડોක්ටර්ගෙන් ඇහුවා ડોක්ටර් පුංචි ළමයින්ට පොතක් ලියනවා නම් කොහොමද? ඒ ડોක්ටර්ත් හොඳට පොත් ලියන කෙනෙක්. ડોක්ටර් මට කිව්වා මනෝජ් මහත්තයා පුංචි ළමයින්ට පොත් ලියන්න හරි අමාරුයි. ඇයි? ඒගොල්ලෝ බලන්නේ නැහනේ. ඕගොල්ලන්ගේ විෂය ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔයා පොඩි ළමයින්ට පොතක් ලියනවා නම් මතක තියාගන්න පිටු 10කට වැඩිය නම් ලියන්න එපා. ඔවුන් බලන්නේ නැහැ. කිසිම පිටුවක වචන 10කට වැඩිය ලියන්න එපා. උන් කියවන්නේ නැහැ. පාට පිටු. ළමයින්ට ගැලපෙන චිත්‍ර. මම අහුවා කාගෙන්ද අඳින්නේ? ඔය සිබිල් වෙත්තසිංහගෙන් අඳගන්න. මට සිබිල් වෙත්තසිංහ හම්බ වෙන්න බැරි වුණා සර්. ඇයි ජපානයේ ගිහිල්ලා එතකොට. මම පත්තරයක ලිව්වා පොලිසියෙන් පත් කළා පත්තරයක ලිව්වා. ඒ පත්තරේ චිත්‍ර ශිල්පියා කාටුන් ශිල්පියෙක් ඕගොල්ලෝ අහලා ඇති අංජන ඉන්ද්‍රජිත් කියලා. මම මේ අංජන ඉන්ද්‍රජිත් කියන කාටුන් ශිල්පියාට කිව්වා අංජන මම පොඩි පොතක් ලියනවා ළමයින්ට පුළුවන් නම් මට චිත්‍ර ටික ඇඳලා දීපන්. අපි දෙන්න එකතු වෙලා පොඩි පොතක් හදලා සර් ඔය පොත එලි දක්වන දවසේ මේ කොළඹ පුස්තකාලයේ පොත එලි දක්වලා පළවෙනි පොත දුන්නේ දොස්තර මහත්තයාටයි. ඒ මිනිස්සයානේ මට මේකට පාර කියා දුන්නේ. දොස්තර මහත්තයා පොත බලලා කියනවා මනෝජ් මහත්තයා චිත්‍ර ඇඳලා තියෙන්නේ සිබිල් වෙත්තසිංහ නෙවෙයිනේ. මං කිව්වා මට යන්න බැරි. ඔයා යන්න එපැයි යන්නේ. මරු කතා තියෙන්නේ. ඔය සිබිල් වෙත්තසිංහ නෝන අපේ ගමේ කොහෙද? අපි ගාල්ලේ ගින්තොට සිබිල් අපේ ගමේ. ඔය සිබිල්ගේ වයස යම්තම් අවුරුදු 5යි. එයාගේ තාත්තා සිංහල අවුරුද්දට සුදුහුණු අතුල්ලනවා බිත්තියේ. කෙලිපැටිය බලන් හිටියා. ආසාවේ බෑ බිත්තිය සුදු පාට වෙනවා.
සුදුහුණු වගේක් ඉවර වෙලා තාත්තා කිව්වලු දුවේ සිබිල් මයි යනවා සුදුහුණු ගේන්න ගාල්ලේ උඹ අදින්න එහෙම නැහැ පින්සලේ හංගලා මුට්ටිය අනිත් පැත්ත හරවලා තාත්තා ගියාලු සුදුහුණු ගේන්න ගාල්ලේ ඒ ගිය අතරේ මේ අවුරුදු 5ක කෙල්ල මිදුලේ දුවනකොට හම්බ වුණාලු සුදුහුණු තඹපු තැන තිබිලා හොන්ද දෙකේ දිග අඟුරු කෑල්ලා අවුරුදු 5ක කෙල්ලෙකුයි සුදු පාට බිත්තියකුයි හොඳ අඟුරු කෑල්ලකුයි ඒ මදිවට මව කියන සොඳුරු මිතුරිය පේන්න නැහැ එතකොට තමයි සිතිවිලි පහළ වෙන්නේ කෙල බිත්තිය රවුමක් දාලා ඇස් දෙකක් දාලා නහයක් දාලා කටක් දාලා ඇඳලු බිත්තිය ඉරා. අද ඔබේ ගෙදර ගිහින් ඔබේ දරුවාගේ චිත්‍රපට බලන්න. අනිවාර්යෙන් ඇති. ඇඳලු කපුට දෙන්නේ. අද ගිහින් බලන්න. ඇඳලු මල් ගහක්. ඕ ඇඳ ඉන්නකොට තාත්තා එනවලු සුදුහුණු අරගෙන. කෙල් අඟුරු කෑල්ල විසි කරලා ගිහිල්ලා කුස්සිය හැංගුණාලු. ඒ තාත්තා ළඟට ඇවිල්ලා ඔළුව අත ගාලා ඇහුවලු දුවේ සිබිල් කවුද බම් මේ චිත්‍ර ඇඳේ උඹද? උඹට මේ තරම් ලස්සනට පුතේ චිත්‍ර අඳින්න පුළුවන් කියලා මං දන්නේ අදයි. ඇඳපම්මුළු බිත්තිය මැදපන් මං ආයේ හුණු ගන්නම් කියලා කිව්වලු. ඒ අග්‍ර ගන්නේ ළමා චිත්‍ර ශිල්පිනිය වයස අවුරුදු 94ක් හිටියා. ඇය දවසක් කියනවා මනෝජ් මහත්තයෝ මම චිත්‍ර ශිල්පිනියක් වුණේ අපේ තාත්තා හින්දායි. මං කිව්වා මැඩම් හොඳ වෙලාවට අම්මට අහුන්නේ නැත්තේ අහුණා නම්. දරුවන්ට ක්‍රියාකාරකම් කරන්න දෙන්න ඇති තරම් දෙන්න. අර අසේලත් කිව්වනේ මේ දඬුවම ගැන කතා කරන්න කියලා. ඒක පොඩ්ඩක් කතා කරමු. ශ්‍රී ලංකාවේ නීතියක් තියෙනවා අලුත්ම සංශෝධනය දණ්ඩ නීති සංග්‍රහයේ අවුරුදු 12ට අඩු ළමුන් කරනු ලබන වැරදි නොවේ. හැබැයි 12ට අඩු රජ වැඩකාරයෝ ඉන්නවා. අම්මෝ. ශ්‍රී ලංකාවේ නීතිය කෙසේ වෙතත් වැරදි කළොත් දඬුවම් පනිෂ්මන්ට්. දඬුවම කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? අම්මලගෙන් අහන්නේ. දඬුවම හොඳද නරකද? කවුරුත් උත්තර දෙන්නේ නැහැ. දඬුවම කියන්නේ හොඳ දෙයක් සර්. දඬුවම ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ අපිට එච්චර අසරණ වෙන්න උවමනාවක් නැහැ. දඬුවම කියන්නේ හොඳ දෙයක්. හැබැයි වද දීම කියන්නේ නරක දෙයක්. දඬුවමයි වද දීමයි පරස්පර විරෝධී දෙකක්. වද දෙන්නේ ඕගොල්ලෝ. දඬුවම් දෙන්නේ අධිකරණයකින්නේ. හැබැයි ඕගොල්ලෝ ගෙවල් වල වද දෙන්න එපා. වද දුන්නොත් වෛරක්කාරයෙක් බිහි වෙන්නේ. ඔබ ඔබේ දරුවාට දඬුවමක් කර මේ ලංකාවේ මිනිහෙකුට දෙන්න පුළුවන් උපරිම දඬුවම මරණීය දණ්ඩනය. ලංකාවේ මිනිහෙකුට දෙන්න පුළුවන් දඬුවම් වර්ග තිබුණේ 5යි. ඔය 5න් දැන් ක්‍රියාත්මක වෙන්නේ 4යි. එක දඬුවමක් දෙන්නේ නැහැ. අයින් කළා. මොකක්ද අයින් කරපු දඬුවම? මරණ දඬුවම අයින් කළා නැහැ. අන්න එල්ලුම් ගහ කඹ දෙකක් ගෙනල්ලා තායිලන්තෙන් අලු ගෝසුව දෙන්නෙක් ගන්නවලු. කැමති නම් දාන්න. අපේ නෝනත් දානවලු. මං කිව්වා දාන්න අනිවාර්යෙන් තේරෙනවා. ආයෙත් දෙකක් නැහැ. මිහි පිට වදකයෝ. එල්ලුම් ගහ නෙවෙයි අයින් කළේ. කස පහර දීම. මහේස්ත්‍රාත්වරයෙකුට බලතල තිබුණා කසෙන් ගහන්න නියෝග කරන්න. වනේ වන හතුරෙකුටවත් ගහන්නේ නෑ කියන්නේ කට්ටිය බලනවා මන් දිහා. එක අම්මා කෙනෙක් අත උස්සන්න නෑ මහත්තයෝ අපි ගහන්නෙත් නෑ මගේ ළමයට මං ජීවිතේට අතක් උස්සලා නෑ. කවුද කියන්නේ? මල සමයන් අද උදේ හොම්බට දෙකක් කනලා නැගිට ගත්තේ මං දන්නවනේ. අම්මෝ සර් අපේ ගෙදර උදේ 5ට නෝනා බබා 5යි කාලට චූටි දුව 5:25ට ළමයෝ 5:40ට උඹ එනවද මම? ඒ සොඳුරු වදන් පෙළ බලයේ ජවයේ ශක්තිය. ඒකෙන් තමයි අපි අවදි වෙන්නේ. මහත්තුරු දන්නව නොකිව්වට. ඔබ ඔබේ දරුවට දඬුවමක් කරනවා නම් මං ක්‍රම 3ක් කියලා දෙනවා. මේවා මං හදාගත්ත ක්‍රම. හැබැයි මේවා විද්‍යාත්මකයි අර සේල කිව්වා වගේ. මේ ක්‍රම 3 ඔබේ ගෙදර ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් දෙකක් නෑ. ඔබේ දරුවා දැන් ඔබ එක්ක ටික වෛර බඳින්න පටන් අරන් ඉවරයි. ක්‍රම 3ට මම දෙනවා ලකුණු 10 ගානේ ලකුණු 30ක්. 30න් ලකුණු 20කට වැඩිය ගත්තේ නැත්නම් විභාගේ ෆේල්. විභාගේ තනියම කරගෙන බලන්න. පළවෙනි ක්‍රමය ඔබ ඔබේ දරුවට දඬුවමක් දෙන්න ඉස්සෙල්ලා වරද පැහැදිලි කරලා දෙන අම්මා කෙනෙක්ද එක්ස්ප්ලේන් පැහැදිලි කරලා දෙන අම්මා කෙනෙක්ද? මෝටර් බයික් එකේ හෙල්මට් නැතුව ගිහිල්ලා පොලිසියෙන් අහුනොත් වාට හණ්ඩයිතියක් තියෙනවා රාලහාමි මං කරපු වරද මොකද්ද? හෙල්මට් නැතුව ගිය එක. අපි සර් පොඩි කොලයක ලියලම දෙනවා. වරද දැනගැනීමේ අයිතිය. මේ ලෝකේ ඕන කෙනෙකුට වරද දැනගැනීමේ අයිතිය තියෙනවා ගෙදර ළමයට නැහැ.
ළමයා ඇහුවත් අම්මේ මං කරපු වරද කළා හඬත් වෙන තාලේ මහ මිනිහා වගේම තමයි මේකත්. ඕන කෙරෝලක මහ මිනිහා. ගොඩාක් ඇත්ත අනේ සමා වෙන්න මේවා මෙහෙම කියනකොට මාර ඔය ගොඩාක් අම්මලට මේ දවස්වල මන් දන්නේ නැහැ සර් මොකක් වෙලාද කියලා පිස්සු. ඔළුව හොඳ නැහැ. මගේ ජීවිතේ මං කරපු ලොකුම මෝඩකම ගේ සුදු පාට ටයිල් කරපු එක. මල්ලි මේවා වීඩියෝ කළාට ටීවී එකේ එහෙම දාන්න එපා ඈ. ගෙදර ගිහිල්ලත් ඉවරයි. ජීවිතේට මහත්තුරු කරන්න එපා සුදු පාටින් ටයිල් නම්. ඒ අත්විඳීම් දැන් මම විඳිනවා. ඒ සුදු පාට ටයිල් මැද්දේ අපිට යන්න පුළුවන් නෝන එනවා පොල්ලක් කරන් පස්සෙන් අඩිපාරවල් හිටලාද බලන්න. ඒක ඇවිදින්න බෑ පියාඹන්න පුළුවන්. දැන් වහාම ළමයින්ට උගන්වන්න ඕනේ එක වසරේ සිට පියාඹන්න. ඇවිදින්න බෑ සර් එහෙ අපේ ගෙදර බාත්රූම් ඇතුලේ නාන්න පුළුවන් තෙමන්න බෑ. එහෙම නාන්නේ කොහොමද? අර තාත්තා කෙනෙකුට සතුටුයි. මම දන්නවා ඔබතුමාත් අපි වගේ අසරණ තාත්තා කෙනෙක්. ඔබේ දරුවට දඬුවමක් කරනකොට කරපු වරද කියලා දෙන්න. පුතේ ඔයා මල්ලිට ගහලා ඒක වැරදි වැඩක්. හොඳ ළමයි මල්ලිලට ගහන්නේ නැහැ. ඔයා මල්ලිට ගහලා ඔයාට මං අද නාගන්න කිව්වා ඔයා නාගෙන නැහැ. බලන්න ඔයාගේ ඇඳුම් ටික ඉස්කෝලේ හරිලා ඇවිල්ලා කොහෙද තියන්නේ අර? හොඳ ළමයි එහෙම කරන්නේ නැහැ. ඒකට දඬුවම උඹ අද කාටුන් බලන්න එපා. ළමේකට සර් හොඳම දඬුවම ප්‍රතිපාදන කප්පාදු කිරීම. ගහලා වැඩක් නැහැ. මේකට ගැහුවා මේකත් අල්ලනවා මේකටත් ගහපන් මේකටත් ගහපන්. ගහලා බලන්නකො. ප්‍රතිපාදන කපන්න. කාටුන් ගේම්ස් ඕගොල්ලෝ කරන්නේ ප්‍රතිපාදන දෙන එකනේ. ඉස්කෝලේ ගිහින් ආවොත් ඔයාලට ෆෝන් එකක් දෙනවා. ශිෂ්‍යත්වයේ පාස් වුණොත් ඔයාලට මේක අරන් දෙනවා. කවදාවත් ඔබේ දරුවව යම් දෙයක් දෙන බලාපොරොත්තු ඇති කළා ජයග්‍රහණ ගන්න යන්න එපා. ඒක හරි භයානකයි. ඒක හරි භයානකයි. ඔයා හොඳ ළමයෙක් ඔයා මල්ලිට ගහලා දඬුවම අද ඔයාට දෙන්නේ නැහැ මම මොකක් හරි යා කැමති දෙයක්. මන් දන්නේ නැහැ ඒක. ඒක ටීවී වෙන්න පුළුවන්, රූපවාහිනී මොනවාද ගේම්ස් වෙන්න පුළුවන්, කාටුන් වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්. මොකක් හරි යා කැමතිම දේ කපන්න. හරි බයයි, හරි බයයි. ඉස්සර මගේ පොඩි කෙල්ල හරි ආසයි මේ කාටුන් වලට. මේ ඉන්ස්පෙක්ටර් ලකි මට කියන්නේ ඉන්ස්පෙක්ටර් ලකි ඒක උඩට වෙඩි තිබ්බම පොල් වැටෙන්නේ මම අහනවා තාත්තිත් උඩට වෙඩි තිබ්බ පොල් වැටෙයි මං කව පොල් වැටෙයි ඔලු ගෙඩියට පොල් ඒක කැමතියි යා එතකොට මම ඒක කපනවා යාට එතකොට යා ඕන වැඩක් කරනවා ගැළපෙන දඬුවම් ලබා දීම සීනි බෝතලේ කෑවට දත් පහළ ගලවන එක ගැළපෙන්නේ නැහැ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක ළමහා කාර්යාංශින් සිද්ධි මේ ඔක්කොම කියන්නේ ප්‍රින්සිපල් මැඩම් කතා කරලා මට කියනවා මනෝජ් මහත්තයා මගේ ඉස්කෝලේ උසස් පෙළ කරන ගෑනු ළමෙක් කොණ්ඩේ බූගාලා යාගේ හේතුවක් කියන්නේ නැහැ සාධාරණ හේතුවක් පොඩ්ඩක් කතා කරලා බලන්න පුළුවන්ද මම කිව්වා මැඩම් එවන්න මම මගේ කවුන්සලත් එක්ක එවනවා ළමයා එනවා හරි ලස්සන කෙලිපැටියා මූණ වහගෙන හිටිය සොළුව වහගෙන මං ඉතින් ටිකක් දන්නවා ළමයි එක්ක කතා කරන මං අහුවා දුවේ මොකද උනේ උඳුගව්වෝ කෑවා. කවුද පුතේ කොණ්ඩේ කැපුවේ? අම්මා කැපුවේ. කවුද කපන්න කිව්වේ? තාත්තා. ඇයි? උඳුගව්වෝ කෑවා. මොනවද පුතේ උඳුගව්වෝ කනවා කියන්නේ? උඳුගව්වෝ කනවා කියන්නේ සර් මේ කොණ්ඩේ නැතුව ගියා. ඉතින් කැපුවා එතන. මං කිව්වා ඔක්කොම කැපුවේ? ඔක්කොම කැපුවම වැවෙනවා ආයි. මක්කලවත් කිව්වේ නැහැ. පස්සේ අර අපේ කවුන්සලර්ස්ලාට දාලා එයාට අපි ගැන විශ්වාසයක් ඇති වුණා. එයාට විශ්වාසය ඇති වුණාට පස්සේ එයා කිව්වා සර් වඳින්නම් කියන්න එපා තාත්තා මගේ කොණ්ඩේ බූ ගෑවා. ඇයි පුතේ? ෆෝන් එක නැති වුණා කියලා. පොඩි ෆෝන් එකක් අරන් දීලා තිබුණා සර් ස්මාර්ට් එකක් නෙමෙයි අර ඔබන එකක්. ඒක දීලා තිබුණේ ස්කූල් වෑන් එකෙන් පන්තියකට යනවා එතනින් කතා කරන්න. ළමයා අතින් ෆෝන් එක නැති වුණා. තාත්තා ඔෆිස් එකේ ඉඳන් ගන්නවා ෆෝන් එක ඕෆ් වෙලා. තාත්තා ඔෆිස් එකේ ඉඳන් කල්පනා කරනවා හරිනේ. අද උදේ මම දැක්කා හොඳට කොණ්ඩේ පීරනවා. හරි. හරි. සමහර පිස්සු මිනිස්සු ඉන්නවා එහෙම. හොඳට කොණ්ඩේ පීරුවා. hina වෙවිත් හිටියා. හරි. දැන් කොල්ල ඇවිල්ලා ඇති. දැන් බයික් එකේ නැගලා ඇති. දැන් එනවා ඇති. ඇහෙන්නේ නැහනේ. හරි. ගෙදරට ආව විතරක් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැහැ. අර ලස්සන කෙලිපැටියාගේ කොණ්ඩේ බූ ගෑවා. ඕවා දඬුවම්ද? ඒව කරන්නේ නැහැ. අවසාන එක අමතක කිරීම. දඬුවමක් දුන්නට පස්සේ
පන්න යන්න එපා. අමතක කරන්න. තව කාරණා කීපයක් කළා අවසානම කළා දානවා. අමතක කරන්න. තමුසේ ගිය ඉරිදත් ඔක කළා. හරකා කට ඇරියොත් උඹ කියන්නේ බොරු. උඹ මට තිත්තයි නොකිව්වට එයාටත් ඔයා තිත්තයි. අර බලපන් මල්ලි කොච්චර හොඳද මට තමුසේ තිත්තයි. එයාටත් ඔයා තිත්තයි. මල්ලි බලනවා කොච්චර හොඳද? ඔව් මල්ලි හොඳයි. කියන්නේ එහෙම නෙමෙයි පුතේ. ඔයා ලොකු පුතා. ඔයා තමයි අපිට ඉස්සෙල්ලම හම්බුනේ. ඔයා තමයි හොඳම කෙනා. ඔයා දරුවෙක් වෛරය ඇති කරගන්න එපා. යන්න එපා ඕකේ නගින්න එපා උඹ වැටෙයි හොම්බ තැලෙයි. නෑ එහෙම තැලෙන්නේ නෑ. එහෙම තැලෙන්නේ නෑ. එහෙම තැලෙන්නේ නෑ. ඔයා දවසකට කී පාරක් කියන එපා ඔක නවත්තපන්. කරන්නේ මේක තමයි. කරන්නේ මේක තමයි. ඔය හරි ආසයි සර් ළමයි අම්මලා පිස්සු හැටිලා නටනවා දකින්න. උන්ට මාර ජොලි එතකොට. පුදුම කැමති ඔය ළමයි අම්මලා පිස්සු හැදිලා නටනවද බලන්න පුදුම කැමැත්තක් තියෙන්නේ. සෙක්ෂුවල් ඇක්ටිවිටීස් එක මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. පුංචි ළමයි කරන ඒවා හරියට වාර්තා වුණා ළමා කාර්යාංශයට. ඒකට හේතු හොයලා බලනකොට වැඩිහිටියන්ගේ නොහැදුණු වැඩ මේ කළා තියෙන්නේ. මේවා කරන වැඩ නෙවෙයි. මේ ළමයි දෙන්න නම් මේ ඉන්නේ මේක ටිකක් අසාමාන්‍යයි. මේවා හරි ප්‍රශ්න. අද හරියට පුංචි ළමයි ලිංගික ක්‍රියාකාරකම් කරන්න ගිහිල්ලා වාර්තා වෙනවා. ඒකට ප්‍රධාන හේතුව ඇහින් දකින්න දේවල් පළවෙනි කාරණය. ඇහින් දකින්න දේවල්. අනික් අයට අපි කියනවා වික්ටිම්ස්ලා වින්දිතයෝ. අපයෝජනට හුරු වෙච්ච අය පුරුදු වෙච්ච අය. පන්තිය ගිහින් ළමයෙකුට යෝජනා කරනවා. හොඳ කතා තියෙනවා. ඉතින් අපිට වෙලාවක් නැහැ කතා කරන්න. කුඩා දරුවන්ට නිවැරදි ස්පර්ශය හොඳ දෙයක්. වැරදි ස්පර්ශය කියලා දෙන්න ඕනේ. මම මේ ඉස්කෝලේ ළමයින්ට කියලා දුන්නා පුතේ මොනවද වැරදි ස්පර්ශය? පෞද්ගලික ස්ථාන 4ක් මූණ පපුව ලිංගික අවයව ඉදිරිපස පසුපස. කිසි කෙනෙකුට අල්ලන්න දෙන්න බෑ කෑ ගහන්න හයියෙන්. අපි කියා දීලා තියෙන්නේ. කිසි කෙනෙකුට බෑ පුතේ. එතකොට අපේ අම්මට බැයිද මගේ ඔළුව අත ගන්න පුළුවන් පුතේ. ඒ කොහොමද? ඔයාට අම්මා දන ගහලා වැඳ අම්මට ඔයා දන ගහලා වැඳලා ඔයාගේ අම්මා බුදු සරණයි කිව්වම ඔයාට ලැජ්ජා හිතෙනවද? නෑ සර්. එහෙනම් පුතේ ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයාට අර පාරේ ටවුන් එකේ හදිස්සිය මිනිහෙක් හම්බ වෙලා තට්ටේ බඩ තියෙන එකෙක් ඔළුව අත ගාලා රත්තරන් පුතේ බුදු සරණයි සර් මං කැමති නෑ. අන්න අපයෝජනය. අපි කියා දෙනවා ඒගොල්ලන්ට. ඒක ළමයින්ට කියා දෙන දෙයක්. හැබැයි දෙමව්පියෝ මේ විෂය දැනගන්න ඕනේ. දෙමව්පියෝ මේ විෂය දැනගන්න ඕනේ. වින්දිතේ වික්ටිම්ස්ලා අඳුන ගන්න අම්මා දැනගන්න ඕනේ. අපේ අම්මා ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කියනවා බුදු අම්මේ උඹ අද ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. හරියටම හරි. ඔය සුමනදාස මහත්තයා කැලේ අපේ අම්මා මූණ බලලා හඳහන් කියන්නේ. අපේ අම්මා ළමා විශේෂඥ වෛද්‍යවරියක් නෙවෙයි. අද්දටත් කියනවා ඇත්ත කියපන් හරියට හරි. හරියට හරි. ඇත්ත කියපන් හරියට හරි. ඔබේ දරුවා කිසිම වෙලාවක ඔයාට මූණ දෙන්න. ඔය සර් අපයෝජනයට හුරු වෙච්ච පුරුදු වෙච්ච ළමයි අඳුන ගන්න තාත්තලා තියෙන හරි සරල ක්‍රමයක් තමයි බොරු කියනවනම්. බොරුමයි කියන්නේ. කට ඇරියොත් කියන්නේ බොරු. මොනවා හරි දෙයක් තියෙනවා. කොහෙන්ද පුතේ පාරේ තිබිලා හින්දා. පට්ටපල් බොරු. අපයෝජනවලට හුරු වෙච්ච පුරුදු වෙච්ච ළමයින්ගේ ප්‍රධාන ලක්ෂණ අසීමිත ලෙස අසත්‍ය ප්‍රකාශ කිරීම. ඒගොල්ලොන්ගේ අයි කන්ටැක්ට්ස් නෑ. අම්මා දිහා බලලා කතා කරන්න බෑ. එයා එන්න අම්මා එන්න එපා. මට ඕන වෙලාවට මම එන්නම්. අම්මා එන්න එපා. වාව ගොඩාක් දුරට ප්‍රතික්ෂේප කරනවා නම් අපිරිසිදුයි කියන්නේ නාවන්න කොහොමවත්ම බෑ. සමහරයි මම මේ කියන්නේ ඔක්කොම අපයෝජන කියලා. හරිද? පුංචි එක වසර දෙක වසර තාම ඇඟේ චූදා ගන්නවා. පන්ති කාමරයටත් ඇදුමක් දාලා ඉවන්නේ. හරි භයානක සහ ඒවා කල්පනාකාරී විය යුතු දේවල්. වික්ටිම්ස්ලා හඳුන ගන්න ක්‍රමය. අපයෝජන ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. ශාරීරික ෆිසිකල් and අපි මේ ඉමෝෂනල් එක කතා කරමු සර්. මේක තමයි ඊටාම අවසානයේට හොඳ දේ. මානසික අපයෝජනය. මා ළමා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිවරයා විදිහට ඉන්න දැකපු දෙයක් තමයි දරුණු විදිහට දරුවන් මානසික අපයෝජනයට ලක්වීම. ඒකට සම්පූර්ණ වග කියන්න ඕනේ දෙමව්පියෝ. මං තාත්තා කෙනෙක් සර්. පොලිස් කාරයෙක්. හැබැයි මම අද හවස ගෙදර යන්නේ පොලිස් කාරයෙක් නෙමෙයි. ළමයි බලන් ඉන්නේ තාත්තා එනකන් නෝනා බලන් ඉන්නේ මහත්තයා එනකන්. එහෙම නැතුව මං අද රෑ 10ට විතර ගෙදර ගිහිල්ලා නෝනට කිව්වොත් එහෙම භාර්යාව රාත්‍රී කෑම සඳහා ගමනේ යා ලොකුද දකුණෙන් පෙළ. ඒව වැඩක් නෑ ඒගොල්ලන්ට. කරතොත් කරන්නේ ඔයගෙම වැඩක්. කරතොත් කරන්නේම ඔයගේ වැඩක්.
දරුව පුදුම විදිහට මානසික හිංසනයට ලක් වෙනවා. අපිත් එක්ක වැඩ කළා ඔය අසේල දන්නවා. ළමා විශේෂඥ වෛද්‍යතුමියා හරිම හොඳයි මැඩම්. අපි ඔය එක කණ්ඩායමක් තමයි මේ වැඩසටහන කළේ. ඉතින් මේ මැඩම්ට එනවා ළමයෙක් අසාමාන්‍ය විදිහට බඩේ අමාරුව හැදෙන ළමයෙක්. ඇය මේ පුංචි දුව වෛද්‍යවරු කීප දෙනෙක්ගෙන් ප්‍රතිකර්ම අරගෙනත් හරි ගිහින් තිබුණේ නෑ. අවසාන වශයෙන් මේ අපි කියන අපේ හිතවත් විශේෂඥ වෛද්‍යතුමිය ගාවට එක්කන් එනවා. ඉතින් මැඩම් පරීක්ෂණ කීපයක් කරලා බලනවා එහෙම මහ ලොකු ලෙඩක් නෑ. හැබැයි ඇයට කාලයක් තියෙනවා සර් අසීමිත බඩේ අමාරුවක් හැදෙනවා. ඉන්නම බෑ. ඉතින් මේ අපේ වෛද්‍යතුමිය මේ දරුවත් එක්ක කතා කවුන්සලර් කෙනෙක්, ડોක්ටර් කෙනෙක්, කවුන්සලර් කෙනෙක්. ඇය කතා කරනකොට අනාවරණය වෙනවා මේ ළමයාට වෙන්න හේතුව මේ ළමයාගේ තාත්තා ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරි මහත්තයෙක්. ඒ තාත්තා හොඳ මිනිස්සෙක්, නරක මිනිස්සෙක් නෙවෙයි. ඔහු හිටියේ කොළඹින් පිට ඈත පළාතක. ඔහු එන්නේ මාසෙකට විතර සැරයක් ගෙදර. ඒ මාසෙකට සැරයක් ගෙදර එනකොට ඔහු කියනවා කතා කරලා ගෙදෙට්ට නෝනට මම එනවා අනිද්දා හරි සති ලබන සතිය හරි එහෙම කතා වෙනවා ඇතිනේ. මේ තාත්තා ගෙදර ඇවිල්ලා ඉන්න සතිය කිසිම ප්‍රශ්නයක් ළමයාට නැහැ. කිසිම ප්‍රශ්නයක් තාත්තා ඉන්න සතියේ නැහැ. හැබැයි ළමයාට බඩේ අමාරුව හැදෙන්නේ අර කෝල් එක එනවනේ. ඒ ආපු දාරෑ ඉඳලා. දවස් 2ක් 3ක් 4ක් තිබිලා තාත්තා එනකොට හරියනවා. බඩේ අමාරුවට ටොයිලට් එකට යන්නත් බයයි තාත්තා ඉන්නකොට. ඒකත් පිළිවෙලට යන්න ඕනේ. ඒ තාත්තා අසාමාන්‍ය විදිහ විනය පාලනය කරන්න ගියා ගෙදර. ඒ දරුවට ඒක දැනුනේ නැහැ. ඇය රෝගියෙක් වුණා. මේ මානසික අපයෝජන වල හරි භයානක ප්‍රතිකඩ තියෙනවා. දරුවන්ට සබන් දෙන්න අවසානයි විනාඩි 10න් 15න් ඉවරයි. දරුවන්ට සබන් දෙන්න ඒකට ඔයාට සල්ලි යන්නේ නැහැ. ඒක රෑ කෑම කන වෙලාව හොඳම වෙලාව. අපේ අම්මා කියනවා කාපන් ගොටුකොළ කෑම ඇස් පේනවා. මං කනවා ගොටුකොළ මිටි ගන්න. කාපන් හාල් මැස්සන්ගේ විටමින් තියෙනවා. මං දවසක් අම්මගෙන් ඇහුවා අම්මේ හාල් මැස්සන්ගේ ඔච්චර විටමින් තියෙනවා නම් හාල් මැස්සෝ මොකද ඔච්චර පොඩි උන් ඉන්න බෑ තෝරු වගේ උඹ කටවහන් කාපන්. අපේ අම්මගේ කැල්සියම් පාඩම. කෑම පරක්කුයි සමිතියක් දාපල්ලා. ඔහම තමයි කියන්නේ. කෑම පරක්කුයි සමිතියක්. ඔය සමිතිය මං කතාවක් කරනවා අහන් ඉඳලා අම්මා කුස්සියේ ඉඳලා දුවලා ඇවිල්ලා බුදු අම්මේ පුතේ උඹට හොඳට කතා කරන්න පුළුවන් බං. කාපන් මේ බිත්තරෙත් කාපන්. ඒ කාලේ බිත්තර රුපියල් 2යි 3යි. දැන් දෙන්න හම්බෙන්නේ නැහැ මං කිව්වට ඕවා. තන්නේ කරම මම දේශකයෙක් කළේ අපේ අම්මා. අපේ අම්මා මනෝවිශේෂඥ වෛද්‍යවරියක් නෙවෙයි. බට හොඳට කතා කරන්න පුළුවන් මට අර කුස්සියට ඇහුණා පුතේ කාපන් මේකත් කාපන්. අර හඳ පායලා පුතේ මං අහනවා ඇයි මට පෙන්නන්නේ අර හාවෙක් ඉන්නවා හාව කොහමද අම්මේ මෙහෙ ඉඳලා හේ යන්නේ බට ගිය තාලේ වැඩ නැහැ බලපන් ඒක හාවෙත් තමයි. එච්චරයි. පොය කියා දෙනවා මාව කටවක හඳ පෙන්වනවා නම් සර් ඒකත් පාඩමක් අපේ අම්මට. මම මේක කිව්වා කියලා අද ළමයා කණෙන් ඇදලා යන්න එපා වරන් උඹලට හඳ පෙන්නන්න ප්‍රජා පොලිස් කාර්යක්‍රම උඹලට හඳ පෙන්නන්න කියලා. ළමයාට නෙමෙයි මහත්තයාට පෙන්නන්න ඉල්මස හඳ. සමන් දෙන්න. එයා ගොඩක් දේවල් ඔයාට කියයි. ඒකට රෑ කෑම කන වෙලාව අනිවාර්යෙන් දාගන්න. එයාගේ කතාව අහන්න. එයාට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා. ඔය පේනවනේ දැන් මෙයාගේ එක ගිලින්නේ මෙයා. ඒක ඉවසන්න පුළුවන් මෙන්න මේ ගොරකයා බොන්නේ අර පැටියාගේ කිරි එක. ළමයා බලන් ඉන්න තාලේ බලන්න. මහත්තයා මැරිලා නෝනා සෙල්ෆියක් ගහලා. මරු. අගේ නොකිරීම නෙමෙයි අගේ කිරීම කරන්න ඕනේ. මහත්තුරු හොඳට මතක තියාගන්න ඉඳලා හිටලා නෝනවත් අගේ කරන්න ඕනේ. පුළුවන් නම් අද යනකොට බොරැල්ලෙන් රුපියල් 7-800කට කබල් සාරියක් අරගෙන නෝනාට ගිහින් දීලා කියන්න මගේ වස්තුව මට අදල සෝල් එකේදී වා මතක් කළා මගේ පපුව නෝනා බලයි මොන යකා වැහිලාද මේ සාරි ලොරියක් පෙරලා තියෙන නැති බොරැල්ලවට රවුමේ ඒත් ගේන්නේ. මම නුගේගොඩ ඔෆිස් එකේ ඉන්න කාලේ මිස් අපේ ඔෆිස් එකේ ඉස්සරහා සාරි කඩයක් දැම්මා. ඕක විවෘත කරන්න දෙන්න කියලා මමත් ගියා. ගියාම තමයි දන්නේ විවෘත කරන්න සාරියක් ගන්න ඕනේලු සල්ලි දීලා. බලෙන් සාරියක් දැම්මා වාහනේට. ඕක ගිහිල්ලා නෝනට දීලා තව පොඩ්ඩෙන් එදා රෑ බිත්තර කාලා මැරෙනවා. පොඩි එවුන්ට දෙන්න තියෙන බිත්තරත් මට දෙනවා කනවා කාලා කොලෙස්ටරෝල් හැදිලා. බිත්තර තම්බලා දෙනවා බෙදලා දෙනවා. ඒ සාරියක් ගිහින් දීලා. නෝනා අගේ කරන්න ගිහිල්ලා හොඳට ඇනගත්තු මිනිහෙක් මම.
අපේ නෝනා රජේ රස්සාවක් කළා සර් දැන් කරන්නේ නැහැ රජේ රස්සාව කරන කාලේ දෙන්නම වැට්ට යන හින්දා ගෙදර වැඩට හිටියා ආච්චි කියලා මේ ගමේ මිනිස්සෙක් හරි හොඳ මිනිස්සයා ඒ මිනිස්සයා ළමයි බලාගත්තේ ආච්චි. ඒ ආච්චි කොච්චර හොඳ වුණා ගිය සිංහල අවුරුද්දට ඉස්සලා සිංහල අවුරුද්දේ ගියාමයි ඊට පස්සේ සර් ආවේ නැහැ. ඒ නොඑන්න හේතුව නෝනාගේ කාරුණිකකම පිළිබඳ ප්‍රශ්නයක්. කිසි කෙනෙක් ඉන්නේ නැහැ මං විතරයි අවුරුදු 21ක් මේ මැයි 9ට අපි ඒක හැම අවුරුද්දෙම සමරනවා. FBත් දානවා. ඒ නෝනාගේ ආච්චි ගෙදරින් ගියාට පස්සේ නෝනා රස්සාවෙන් අස්සුනා දැන් ගෙදර වැඩ හෝම්වර්ක්. ඒ හෝම්වර්ක් කරන්නේ නෝනා බුදු අම්මේ වදකාගාරයක් වගේ. රෑ 7ට. මොන්ටිසෝරි යන ළමයට මොන්ටිසෝරියෙන් දීලා ඉවලා ඉංග්‍රීසි භාෂාවේ නිපාත පද ලියන් එන්න. සිංහල නිපාත දන්නේ නැති අපි. 4 වසර දුවට කියලා ඉංග්‍රීසියෙන් කුල්ලට කියන එක ලියන් එන්න. කෙල්ල අහනවා නෝනාගෙන් අම්මේ කුල්ල ලියාගනින් අපේ ගෙදර කුල්ලක් නැහැ කියලා. ඉංග්‍රීසියෙන් කුල්ලට කියන්නේ අපේ ගෙදර කුල්ලක් නැත ප්‍රවීණ ඉංග්‍රීසි උපදේශිකා අපි දන්නේ නැති හින්දා හේවුව එහෙන් අහලා අපෙන් එවනවා පව් ඉතින් මේ හොඳට අහගන්න දැන් නෝනා ගෙදර වැඩ මං කල්පනා කළා අගය කරන්න ඕනේ කොහොම හරි නෝනාව අගය කරන එක තමයි මේ වෙලාවේ හොඳ වැඩි මේ මිනිස්සයා වැඩ කරනවනේ අගය කරන්න ඕනේ කොහොමද ඉස්සෙල්ලාම රැට උයන දෙයක් රහයි කියනවා මං දවසක් හොරෙන් බලන් හිටියා බුදු අම්මේ නෝනා රැට උයනවා අර කෙහෙල් මුව බල්ලෙකුට කන්න බෑ පල් වතුර එකක් බෝට්ටු පදින්න පුළුවන් මං ඒත් හිත හදාගෙන කිව්වා බුදු අම්මේ වාට මෙච්චර රහට කෙහෙල් මුව උයන්න පුළුවන් කියලා මං දන්නේ අදයි නෝනා hina වෙවි හිටියා සර් මේ මිනිස්සයා පහුවදා උදේට කෙහෙල් මුවම තම්බලා ඊට පස්සේ උදේටත් කෙහෙල් මුව දවල්ටත් කෙහෙල් මුව රැටත් කෙහෙල් මුව තේ බොනකොට ක්‍රීම් කකර එකත් කෙහෙල් මුව මට ඔය ඇඹිලි පිටිය පැත්තේ කෙහෙල් වවනේ උන් අහුනොත් ජම්මාන්තර වෛරක්කාරයෝ මගේ ඔයගොල්ලෝ hina වුණාට ඔයගොල්ලන්ගේ ප්‍රශ්නෙත් ඔය කෙහෙල් මුව ප්‍රශ්න වෙන්න බැරි කමක් නැහැ නේද මහත් නෝනා හොඳයි කිව්වොත් ඒ වැඩේ විතරයි කරන්නේ ලස්සනට වැරදිලා හරි කිව්වොත් අනේ බුදු අම්මේ වාගේ ඔය ගවුමද හරි ලස්සනයි කිව්වෝ ඒ ගවුම නිදියන්නත් අඳින්නේ ඒක විතරයි ආයෙ ඉතින් වෙන ඒවල් ජීවිතේට හිතන්නේ නැහැ ඊයේ පෙරේදා ඔය කාර්යාංශ අවසාන කාලේ ඉන්නකොට දික්කසාදයක් වෙන්න පැමිණිලක් දාන්න මහත් එක්කයි අපි වැඩේ නවත්තමු. දික්කසාද වෙන්න ශ්‍රී ලංකාවේ නීතිය හේතු තුනනේ මිස්. ඉතින් මං ඇහුවා මේ මහත්යාගෙන් මොකද්ද ඔයාට තියෙන හේතුව නෑ නෑ මට තියෙන ඒවා නෙමෙයි මට තියෙන වෙන එකක් අලුත් එකක්. මම ඒ මොකද්ද අපේ ගෑණි නවන්නේ නෑ කියලා පැමිණිලක් දාන්න එහෙ ඇවිල්ලා මං කො මල්ලි මෙහෙ නවන්නෙත් නෑ. නාන්න නැත්තම් හොඳම දේ කොහේ හරි සර්විස් එකක උඩ දාලා අල්ලහන් හයි ප්‍රෙෂර් යටින් වීඩියෝ කරලා අඩුපාඩු තිබුණොත් වරෙන් අපි බලමු. මෙහෙ නාවන්නේ නෑ. මිනිහා ෆොටෝ ගහලා උසාවියේ පෙන්නන්න. ඕ මිස් බලා ගන්නකෝ. ඒගොල්ලන්ගේ ගෙදර කුස්සිය මේ මොනවද නිදියන කාමරේ එයා ෆොටෝ 25ක් ගහලා. නීතිච්ච මහත්තයාට 25යි, උසාවියට 25යි, මට 25යි, ෆොටෝ 75යි. මේ ගෙදර කුස්සිය. ඔය තියෙන්නේ. අහගන්න. ඔබේ ගෙදර බලන්න ඔබේ මේ ඩී.එස්. සේනානායක විද්‍යාලය දේවාලයක් වගේනේ. නේද? එකහමාරට මෙයාට ඔබේ ගෙදර මතක් වෙන්න ඕනේ. ගෙදර තත්ත්වය මේක නම් සර් මන් දන්නේ නැහැ ළමයාගේ ඉතුරු කතා. එයා ෆොටෝ ගහලා භෞතික සම්පත් පිරීලා හැටි තන්නේ කර මිහි පිට අපාය. ලස්සනට ඇඳලා අම්මයි තාත්තයි එළියට බහින්නේ. තාත්තා වාහනේ හොදනවා, හඳුන් කූරු පත්තු කරනවා, මල් තියනවා. තාත්තා නාන්නේ. අම්මා එළියට බහින්නේ සුරංගනාවියක් වගේ. කුස්සිය. එයා ෆොටෝ ගහලා උසාවියට දෙන්න. මං ඇහුවා කවුද මහත්තයලගේ ගෙදර ගෘහමූලික? මම ඇයි? මං කිව්වා තමුසේ මාර ගෘහමූලිකයෙක් නේ. තමුසේ ෆොටෝ ගහන උසාවියට 25යි, ලෝයට 25යි, මට 25යි, ෆොටෝ 75යි. යකෝ හරකෝ. ඒ ෆොටෝ ගහන වෙලාවෙන් උඹට තිබුණා නේද පුටුවක් උඩ තියෙන රෙදි ටිකක් නමන්න. ඒක මගෙන් අහනවා ඈ. ඔයත් ඔයිලා ගෙදර පුටු ඉදින් නමන වෙයි? ඒක දකුණ එකේ. ඔයත් ඔයිලා ගෙදර පුටු ඉදින් නමන වෙයි? පොරේදී නමන්නත් වෙන වෙලාවල් තියෙනවා නේද? පුතෙක් යහමගට ගන්න බෑ අම්බේ. අධ්‍යාපනය තුලින් පමණක්. වගේ පුතාට පුළුවන් වෙන්න ඕන සම්බෝලයක් තරන්න. අපේ අම්මා කිව්වා කටාරම් බලන් ඉන්න ගිහිල්ලා බෙරිස් කරල් දෙකක් කරන් අරගෙන එහෙනම්. බෙරිස් කරල් දෙකක්. අපේ අම්මා තමයි මගේ මුල්ලමාවිය සංවර්ධනයේ තන්නේ ක්‍රම හැන්ඩල් කළේ. මිරිස් කරල් දෙකක් ගෙනේ.
එක දෙක ගණින්න ඉගැන්නුවා. පාට වර්ණ ඉගැන්නුවා. රතුව නෙමෙයි. කොළගෙනෙන්. හැඩතල ඉගැන්නුවා. හදිස්සියකට සම්බෝලයක් තලන්න ඉගැන්නුවා. සීනි බෝතලේ ගේන්න කිව්වනම් හැදි දෙකක් කනවනේ. කොයි ළමයාද මිරිස් කරල් භාගයක් කාලා එකමාරක් ගෙනත් දෙන්නේ. එහෙම කරපු අපිට වෙලා තියෙන දේ ඇහුවම කොරෝනා වලින් පස්සේ මම මගේ දුවව එක්කගෙන එනවා උදේට ඉස්කෝලේට. කෙල්ල මගෙන් අහනවා මේ ළඟදි දවසක් හානේ මේ පාලමක් ගහලානේ අලුතෙන්. කැලණි පාලම ඔය අලුතෙන් ගහපු එක. ඒකේ ආවා ඊට ඉස්සෙල්ලා දවස් මාස ගාණක්. හානේ අලුත් පාලමක් හදලාද? අපි ඉස්සර සර් වන්දනාව යන්න කතරගම අල්ලන්න බලන්නෙම අර බස් එකේ ජනේලෙ ගාව සීට් එක. අතටත් මතකයි මෙතන ඉඳන් ගොඩකල හරහා තනමල්විල හරහා කතරගමට ගිය පාර. සර් අද ළමයි පුතුම පව් චංගම දුරකථන වලට හුරු කළා. ඔෆිස් වාහනේ යන ගමන් බලන්නේ ඒකනේ. ඔය බලන්නකො බස් ස්ටෑන්ඩ් එකක ඉන්න තරුණ අම්මන්ඩිලා මේ මොනවද මන්ද ඔච්චර බලන්නේ? සර් පුදුමයි මේ සමහර දැවැන්ත පාසල්වල ළමයි අකුරු ලියන්න දන්නේ නැහැ. ඕ ලෙවල් කරන ළමයි. අපිට නම් දෙයියන්ගේ පිටින් මේ ලියන්න පුළුවන් බුද්ධු අම්මේ. ලියුම්ම ලියලා. මම ලියන්න දක්ෂයි පිට්ටු 10 15 ඔය රස මුසු පිරිතැන් එමට. ඒ ලියපු ලියුම එකපාරට දෙන්නේ නැහැ සර්. මගේ හොඳ යාළුවෙක් හිටියා ඒකට දාලා හරි වැරදි බලනවා සෝදුපත් කියවනවා. නැවත සකස් කරන ලද ලිපිය නැවත රාත්‍රී කියවීමෙන් පසු 4ට 5ට නමලා මැද්දට පවුඩර් හැන්දයි පාම් පිටි හැන්දයි කුරක්කම් පිටි හැන්දයි කොට්ටයක් වගේ යවන්නේ. සමහර ඒවට තාම උත්තර නැහැ මල්ලි. දැන් එන එකක් නැහැ. දැන් කවුදනේ ලියන්නේ? මේ ළඟදි මට මිස් කෙනෙක් එවලා අර ටෙක්ස්ට් පණිවිඩයක් වැඩසටහනක් නවත්තලා ආපහු කරනවා. ඔබට පස්සේ දැනුම් දෙන්න යටින් දාලා TTD KSP TTD KSP ඔය අසේලට පෙන්නුවා මං. අසේල දැක්කා. TTD KSP. මං කතා කරලා ඇහුවා මිස් මොකද්ද මේ TTD KSP? අයියෝ යා නම් ගොඩේ. TTD KSP කියන්නේ 33 කෝටියක් දෙවි පිටයි. එක අතකට සර් නොකිව්වට ඔය කොල්ලා කෙල්ලෙක් එක්ක යාළු වෙන එක හොඳයි. කමක් නැහැ. කමක් නැහැ. මං කාර්යාංශේ ඉන්නකොට අම්මා කෙනෙක් අඬාගෙන ඇවිල්ලා කියනවා අනේ සර් මගේ දුව එකම දුව මට වෙච්ච වැඩේ මගේ මිනිස්සයා යුද්ධෙන් නැති වුණා. මගේ කෙල්ල දැම්ම ලොකු ඉස්කෝලේකට කෙල්ල ගිහිල්ලා අවුරුදු 17යි. මං කෝ අම්මේ 17 නම් කරන්න දෙයක් නැහැ. එහෙම කියන්න එපා සර්. මගේ කෙල්ල ගෙනහිල්ලා තියෙන්නේ ඒ ඉස්කෝලේම ඊට ඉහළ පන්තියක තව කෙල්ලෙක්. හත්ති ලව්වයි. කෙල්ලෙක් අරන් ගිහිල්ලා. පැමිණිල්ල ලිව්වා සර් මම. දෙන්නව ගෙන්නුවා. බුදු අම්මේ අර අරන් ගියයි කියන ගෑනු ළමයා බලන්න එපා කොණ්ඩේ ගහලා කට්ටට. හිරවෙන්ඩ ටීෂර්ට් එකක් ඇඳලා හිරවෙන්ඩ ඩෙනිම් කලිසමක් ඇඳලා ඉන්නෙත් නිකන් බයිසිකල් හැන්ඩල් එකක් ගිල්ලා වගේ මෙහෙම. මං ඇහුවා ඔයා මෙයාව එක්කන් ගියද? ඔව් ඇයි මොකද? මං කිව්වා නෑ නිකන් දැනගන්න ඇහුවේ කලබල වෙන්න එපා. ඔයාලා දෙන්නම එක කාමරේ දින්නේ. ඔව් ඇයි මොකද? මං කිව්වා නෑ නිකන් දැනගන්න. අර අම්මා කිව්වා සර් මේ බලන්න මේකි මිනිහෙක් වගේ හිටියට මේකි ගෑණියක්. සර් පොඩ්ඩක් බලන්න මට බලන්නලු. ඒ අම්මත් දන ගහලා වැන්ද දුවට යම් පුතේ ගෙදර කියලා බෑ. ඔයා මට තිත්තයි. එයාත් කිව්වේ මට තිත්තයි. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙනවා කියන එක මහ ලොකු යුද්ධයක් නෙමෙයි යන්නේ. ඒකනේ අපේ ප්‍රසන්න සර් අර යාළු වෙච්ච කෙල්ලට ලියපු නිසදැස හරියට කළමනාකරණය කළා විශ්වවිද්‍යාලයට යවුවේ. ඒක හරි සුන්දර වැඩක්. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක මහා දරුණු වසංගතයක් බවට පත් වෙලා. ඉස්සර යාළු වීමයි අද යාළු වීමයි දෙක. අවුරුදු 15ක ගෑනු ළමයා ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ පැමිණිල්ල කරන්න එනවා 5 දෙනෙක් එක්ක සෙක්ෂුවල් ඇක්ටිවිටීස් කළා. 5 දෙනා කවුද කියලා ඇහුවම එක්කෙනෙක්වත් ඇහැට දැක්කේ නැහැලු. ජේඑම්ఓට දැම්ම කොළඹ. අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා වාර්තාවක් දෙනවා දීර්ඝකාලීන ප්‍රවේශයක්. ඇහැටවත් දැකලා නැහැ එක කොල්ලෙක්වත්. අන්තර්ජාලය හරහා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියකුත් නැහැ. ඕන් කතාව.
මේක තමයි ඇත්ත කතා. දැන් ඉස්සර එකයි මේකයි දැන් අපි අවසාන කරමු. යාළු වෙච්ච අලුත බුදු අම්මේ කොල්ලයි කෙල්ලයි යාළු වෙච්ච අලුත පෙම්බස් දොඩන ඔයා ලැබුණොත් මගේ ජීවිතේ ඔයා උළු කැට ගඩොල් කැට කනවා අම්මෝ. ගෑනු ළමයි බස් ස්ටෑන්ඩ් වල යකඩබට මෙහෙම නමන්නේ කාලේ. ඔය දැන්නේ ගෑස් සිලින්ඩරේ උස ගන්න අපි එනකන් ඉන්නේ. ඔය යාළු වෙච්ච අලුත කොල්ලයි කෙල්ලයි බයික් එකේ යනවා සර් පුදුම ලස්සනයි. බලන්න යාළු වෙච්ච අලුත කොල්ලයි කෙල්ලයි බයික් එකේ යනවා දැක්ක ගමන් කියන්න පුළුවන් බයික් එක පදින්නේ කොල්ලා නෙමෙයි පිටිපස්සේ ඉන්න කෙල්ල. කෙල්ල පිටිපස්සේ හිටියට සීට් එක උඩ නැගලා මේකගේ නකුටු ගහිච්ච බෙල්ලත් මිරිකගෙන කෙල්ලගේ හොම්බයි දත් වහල්ලයි පෙට්‍රල් ටැංකියනුත් ඉස්සරහේ යාළු වෙච්ච අලුත. බැඳපු නෝනයි මහත්තයයි බයික් එකේ යන තාලා අද සජීවී වැස් දෙකෙන් දැක්කා ඒ නෝනා මෙතන ඇති. ඉන්නවා. බයික් එකේ කාවේ. තර අපේ රියදුරා කියනවා අන්න නීත්‍ය අනුකූල නෝනයි මහත්තයා මම කොහොමද දන්නේ? ඇයි දැක්කේ නැද්ද මහත්තයා හිටියේ පෙට්‍රල් ටැංකිය උඩ නෝනා හිටියේ ලයිට් එකනු පිටිපස්සේ. හැවිත් තමා බැලුවේ ඉන්නවද කියලා. ප්‍රේමයක මහිම. නෑ සර් ඔපෙන් බස් දොඩන්නේ නෑනේ දැන්. දැන් මායි නෝනයි බැන්දෙත් යාළු වෙලා. තේන අපේ නෝනටත් බැරිය මා එක සර් රැට පෙම්බස් දොඩන්න. අද රැට අපේ නෝනා සදාදරණීය වල්ලබයන්නේ වල්ලබය කියන්නේ මහත්තයාට. ගතසිත පිනායන සම්බෝල සමග දරුවන්ද සමග පැමිණ භුක්ති විඳුණු මැනව. මම යනවා හා සොඳුරිය කලකට පසු සම්බෝල රසනහර පිනායයි. දැන් නෑනේ ඕවා. අර සර් මේ ඊයේ පෙරේද අපේ ඔෆිස් එකට ඇවිල්ලා ටයි පටියක් බැඳපු කොල්ලෙක් මගෙන් අහනවා සර් සර්ට දෙන්නද මල් පැකේජ් එකක් මොබිටෙල් එකෙන් ඇවිල්ලා. මං කිව්වා මල් කියන්නේ සර් අපේ සිම් දෙකක් ගත්තොත් නොමිලේ. ඒවා මල්. සර්ට ඇත්ති තරම් නෝනත් එක්ක මල් කඩන්න පුළුවන් දුර පළාත්වල ගියා. මං කිව්වා යකෝ මොන මල්ද අපේ නෝනා එක්ක මට දීහන් තප්පරයට ගෙවන මොකක් හරි එකක්. අන්න තප්පරේ පැකේජ් එක දැන් දාලා තියෙන්නේ නෝනාගේ බිල 35යි මයි 45යි. අයි සර් කතා නෑනේ. හද රෑ වුණොත් අහයි එනවද? ඔව් කියන්නේ ඉස්සෙල්ලා තියලා ඉවරයි. DS සේනානායක විද්‍යාලය ප්‍රසන්න අපේ ගරු විදුහල්පතිතුමා සහෘද විදුහල්පතිවරයා එතුමා හරි සංවේදී මිනිස්සෙක්. මං ඇවිල්ලා මේ වැඩසටහන ගැන කතා කරලා අධ්‍යක්ෂකතුමා කිව්වා අපි මේක DS එකේ කරමු. අපි වෙන පාසලකට යන්න ගියේ දැවැන්ත වෙන පාසලකට. අපි DS එකේ කරමු. මං කියපු ගමන් සර් එවෙලෙම කට්ටිය රැස් කළා මේ වැඩේ අපි කරන්න ඕනේ කියලා. එතුමා මෙතන නැති වුණත් මං අගේ කරන්න ඕනේ දක්වපු සහාය. ඉතින් මං හිතන්නේ දරුවන්ගේ අධ්‍යාපනයත් එක්ක උන්ගේ ජීවිත සාර්ථක කරන්නට ඔවුන් සංවර්ධිත හොඳ මානසික සංවර්ධනය යුතු පුද්ගලයෝ කරන්න මෙවැනි විදුහල්පතිවරු හරි වැදගත්. ඒක මම දන්නවා අවුරුදු 20ක ඉඳලා. ඒ නිසා විදුහල්පතිතුමනි ඔබතුමා මෙතන නැති වුණත් ඔබතුමාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්නට ඕනේ. ඒ වගේම මේ වැඩසටහන දැවැන්ත වැඩසටහනක් සූදානම් කරන්නට විවිධාකාරයට මට සහාය දීපු ආයතන මතක් කරන්න ඕනේ. ආයතන වලින් ලබා දීපු සහාය මාධ්‍ය ආයතන විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. සම්පත් බැංකුව වෙනුවෙන් ඔබතුමන් අපේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මැතිතුමන් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මැතිතුමන් ඔබතුමන්ලා දක්වපු සහාය ලින්ක් නැචරල් ප්‍රොඩක්ට්ස් ඇට්ලස් ආයතනය මේ සියලු දෙනා එකතු වෙනවා. අසේල නැතත් මෙතන මතක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් හරි අමාරුවෙන් ගෙන්නන්න පුළුවන් කෙනෙක් ගෙන්නන්න බැරි කෙනෙක් එන්නේ නැහැ. නමුත් මං ඊයේ කතා කළා නෑ මං එනවා අනිවාර්යෙන් එනවා. මට දැන් තියෙනවා රෙකෝඩ් මං හිතන්නේ දැන් ජාතික රූපවාහිනියට ගියා. එක වචනයකට කිව්වා නෑ මං එන්නම් මම එන්නම්. ඉතින් ඒ වගේ විශාල පිරිසක් නියෝජ්‍ය පොලිස්පතිතුමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් දිනේෂ් කරුණානායක මැතිතුමා සමග අධ්‍යක්ෂකතුමා සහකාර පොලිස් අධිකාරිතුමා මගේ කාර්යාලයේ නිලධාරීන් මේ හැමෝගේම ශක්තියෙන් තමයි අපි මේ වැඩසටහන මේ විදිහට ඔබ වෙනුවෙන් පැවැත්වුවේ. කිසිම ලාභ ප්‍රතිලාභයක් හෝ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඉතින් ඔබත් එහෙම තමයි. අද මේ සතිය දවසක රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ වගේ වරුවක් කැප කරනවා කියන්නේ ආදරණීය අම්මේ තාත්තේ ඒකත් මහ පුදුම වැඩක්. තමුන්නාන්සලා ඇවිල්ලා අපිට දක්වපු සහායට ශ්‍රී ලංකාවේ පොලිසිය අවුරුදු 156ක් සමරන මේ මොහොතේ අපේ ගෞරවනීය ආචාර්ය අපි පුද කරනවා. තමුන්නාන්සලාට. හරි? එහෙමනම් ඔබේ දරුව වෙනුවෙන් යම් දවසක වැඩක් සටහනක් අපි කරන්න අවස්ථාවක් ලැබුණොත් කරන්නම්. මම මේක කළා තියෙනවා. පුංචි ළමයින්ට සාමාන්‍යයෙන් ලොකු පිරිස් දාගෙන කරන්නේ නැහැ. ඒගොල්ලෝ 40 50 වගේ අරන් තමයි කරන්න ඕනේ. ඒක ටිකක් අමාරු වැඩක්. මම වගේ කෙනෙකුට අපිට එහෙම එන්න බෑ. නමුත් මේ ශාලාව පිරෙන්න එක දවසක් ළමයි ටික දාලා තිබුණා. මේ හැම තැනම හිටියා. මම මේ වැඩසටහන කළා. ඉතින් ඔබට යමක් වචනයක් කතා කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ඔබේ අදහසක් යෝජනාවක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. නැවතත් සියලු දෙනාටම ජයෙන් ජය ලැබේවා. ජීවිත සාර්ථක වේවා. ආදරණීය දෙමව්පිය වෙන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. DS සේනානායක විද්‍යාලය ශ්‍රී ලංකාවේ අභිමානවත් පිරිමි පාසල
ජයග්‍රහණයෙන් ජයග්‍රහණයටම ලබන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සුබෝදෑසනක් සියලුම දෙනාට ඩීඑස් පාසලේ සියලුම දෙමාපියන් වෙනුවෙන් පුංචි අදහසක් දක්වන්නට හිතුණා මට. ප්‍රධාන ආරාධිත අමුත්ත ලෙස පැමිණි ආචාර්ය දිනේෂ් මහතා, ඒ වගේම මේජර් ජෙනරාල් ප්‍රසන්න මහතා, දයාසිරි මහතා, ඒ වගේම කාන්තා පොලිස් ඒකකයේ ප්‍රධාන තඳුරකට පත් වූ බිම්සාරි මහත්මිය, ඒ වගේම ඩීඑස් විද්‍යාලයේ ප්‍රසන්න මහතා විදුහල්පතිතුමා, ඒ වගේම වැඩසටහන මෙහෙව් මනෝජ් මහත්මයා, ඒ වගේම මේ ස්ථානයට පැමුණුණු ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත්තුරු සහ දෙමාපියෝ සියලු දෙනාගෙන්ම අවසරයි. මට සමහර විට නමක් ගමක් අමතක වෙන්නට ඇති. ඉතින් අද මා උදෑසන විනාඩි 10ක් පමණ පරක් වෙලා මෙතෙන් ආවේ, වැඩසටහන ආරම්භ වෙලා තිබුණ නැහැ. ඉතින් මනෝජ් මහත්මයාගේ දේශනය ඊටාම විශිෂ්ට දේශනයක්. ඔබතුමාගේ ආපු වෙලේ ඊට කලින් මා කැමතියි ඇත්තටම ආචාර්ය දිනේෂ් මහත්මයා මේ පොලිසිය ප්‍රශ්නයක් ඇහුවා මේ ඔබතුමාලා පොලිසියට බයිනව නේද කියලා. මේ වැඩසටහන ඇත්තටම බොහොම විවෘතව මා ඊටාම ගරු කරනවා මනෝජ් මහත්මයාට. ඔබගේ පවුලේ තොරතුරුත් එක්ක මේ දේශනය මෙහෙව්වේ බොහොම නිහතමානී විදිහට. ඉතින් ආචාර්යතුමා දිනේෂ් මහත්මයා අහපුවාම පොලිසියට බැන්නද කියලා මා ඒ වෙලාවේ කතා කරා. අපිත් බොහොම විවෘතව කතා කරන්න ඕන මේ අවස්ථාවේ. මාත් පොලිසියට බැන්න ඇත්තටම මේ යම් අවස්ථාවලදී. එතකොට එතුමා දැන් අපේ අම්මා මව කියන තැනත් එක්ක ගලපලා පොලිසියටයි අපි බයින්නේ. ඒ අපිට අවශ්‍යම සේවාව පොඩ්ඩක් හරි මිස් වෙනවා නම්, නොමැති වෙනවා නම් එතෙන්දී අපේ යම්තාක් දුරකට කැමැත්තක් තියෙනවා, වැඩිපුරම කැමැත්ත තියෙනවා. ඉතින් ඒ දේත් එක්ක මං හිතා මාත් විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලබලා ආයතනවල කළමනාකරුවෙක් විදිහට වැඩ කරලා මේ වගේ පුහුණු වැඩසටහන් විශාල ප්‍රමාණයකට ගිහිල්ලා මා දන්න එකම දෙයක් තියෙනවා. මා මේ වැඩසටහනට ආවේ යමක් ඉගෙනගෙන යන්න. අපි මැරෙනකල් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් අද මගේ ආකල්පයක් මම වෙනස් කරා. මා මෙතරම් වැඩසටහන් ගණනාවකට ගිහිල්ලා මමත් හිතන පතනකොට පොඩ්ඩක් මේ කාලේ වෙච්ච දේවල් එක්ක මගේ ආකල්ප ඍණාත්මක පැත්තකට ගිහිල්ලා හිටපු කෙනෙක් කියලා අංක 1ට උදෑසනම මා නිවැරදි කරගත්තා. ඉන්න අනතුරුව ඔබතුමා කියපු කතාවල් ගොඩක් මගේ ජීවිතයට ලෙන්ගතුයි. මගේ පියා අන්තරා වෙන්නේ අවුරුදු 5ේදී මාත් අම්මත් එක්ක හැදෙන්නේ. ඉතින් ඔබතුමා කියපු ගොඩක් කතා මගේ ජීවිතේට බොහොම ලෙන්ගතුයි. ඔබතුමා කිව්වා වගේ මම හැමදාම මගේ දරුවෝ දෙන්නා මෙහෙට එන්නේ හොඳ පුතෙක් වෙන්න කියලා තමයි මම කියන්නේ. ඔබතුමා කියනවා වගේ මගේ බිරිඳට ඕනේ දැන් මගේ පුතා මේ ඔය පොඩි කෑලි ඔබතුමා කිව්වා වගේ චාර්ජර් අරගෙන ඉංජිනේරු වැඩ කටයුතු කරනවා. ඉතින් මගේ බිරිඳ හැම වෙලාවෙම කියනවා හරි පුතේ ඔයා ඉංජිනේරුවෙක් තමයි වෙන්න ඕනේ කියලා. ඒ ඔබතුමා කියපු හැම උදාහරණයක්ම වගේම කරපු විහිළු වලින් වගේම අපේ ජීවිත කතාවල් අපේ ගෙවල් වල තියෙන තත්ත්වයන් බොහොම පැහැදිලි කරා. ඒ වගේම ඔබතුමාගේ ඉදිරිපත් කිරීමේ විලාසය සහ මේ පැය දෙකක් ගියා කියන එක මේ අපට දැනුනේ නෑ ඇත්තටම. ඒක පුදුම මේ පැය දෙකේ එකක් අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නට ලොකු ආයෝජනයක් අපි කරගත්තා. මේ හැම දෙනාම ඊළඟට දෙමාපියන් විදිහට අපි නිවැරදි වෙන්නත් මේක රුකුලක් වුණා. මේ මට දැනෙන දේ අවංකව කියන්න. එතකොට ඉතින් මේක මහඟු සේවාවක්. එතකොට ඩීඑස් විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ සංවිධායක නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු සංවිධායක මණ්ඩලයටත් ඔබතුමා ඇතුළු මේ සමස්ත ප්‍රජා පොලිස් සේවයේ සියලුම නිලධාරි මහත්වරුන්ටත් සියලුම දෙමාපියන් වෙනුවෙන් මම බොහොම ස්තුතිවන්ත වෙනවා, ගෞරව කරනවා මේ වැඩේට. ඒ වගේම අර ඔබතුමා වෙත්තසිංහ මහත්මිය ගැන ප්‍රකාශයක් කරා. ඒ කතාව මට බොහොම හිතට වැදුනා. මාත් මේ මගේ පුතාව මම නාවනකොට දවසක් මගේ පුතා පුංචි කෝප් එකට වතුර අරගෙන දොරට ගහනවා. මම එකක් දානකොට පුතත් අරගෙන දොරට ගහනවා. මට ඇත්තටම ඒ වෙලාව කේන්ති ගිහිල්ලා මම ගහන්න ගිහිල්ලා මං ඇහුවා මොකද ඔය කරන්න කියලා. මගේ ඇඟටත් වතුර වදිනවා. මේ ඊට පස්සේ පුතා කියනවා තාත්තා මං දොරට ගහපුවාම දොරේ පොල් ගහක් එනවා කියලා. පස්සේ මං මොහොතක් රැඳිලා තව පාරක් වතුරයක් ගහන්න කිව්වා. ඇත්තටම මේ ප්ලයිවුඩ් දොරට ඔහොම වතුර ගහපුවාම පොල් ගහක වතුර ආකාරයට තමයි බේරෙන්නේ. මම එදා ගොඩක් කනගාටු වුණා. මම ගැහුවේ නෑ. හැබැයි ගහන්න ගියා. ඊට පස්සේ එදා මං හිතාගත්තා ළමයින්ට දඬුවම් කරන්න ඕන. ඔබතුමා කිව්වා වගේ විශාල දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා ජීවිතේ.
ඉතින් ඒ ගොඩක් දේවල් අද අපි ඉගෙන ගත්තා මේ වැඩසටහනෙන් මා බොහොම සංවේදී ළමයි පිළිබඳව. ඉතින් ඔබතුමාගේ ආදරණීය වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මහඟු කාර්යය සංවිධානය කළ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කියනවා. ඒ වගේම මනෝජ් මහත්මයා ඔබටත් ගොඩක් ශක්තිය ධෛර්යය ලැබේවා. මේ DS පාසලේ සියලුම දෙමාපියන් වෙනුවෙන් සහ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් ඔබට ඒ ස්තුතිය සහ බොහොමත්ම පිං මේ කරපු වැඩපිළිවෙලට මෙයයි අපිට ඔබතුමාට දෙන්න තියෙන මේ හොඳම ගෞරවය කියලා මා හිතනවා. මා ඉල්ලා හිටිනවා සියලුම දෙනාගෙන් අපි හොඳ අපොල සන්නාඩයක් එතුමාට ලබා දෙමු. අපිට මේ කරමු. බොහොම ස්තුතියි.